අයිබෝන් මෙමයි අද ඔයාලට තියෙන්නේ අද මම කරන්නේ දුෂ්ශ්‍රාවිතාව කොටස. පැහැදිලිද? එතකොට ඔයාලා දැන් අපි ඔයාලට ඉවර කරලා තිනවා ප්‍රත්‍යස්ථාව කොටස් දෙකක් කරලා තිනවා. කොටස් දෙකේ පළවෙනි කොටසේ තියරි ටිකයි දෙවෙනි කොටසේ තියරි ටිකයි එකතු කරලා ඊට පස්සේ ගණන් හදලා තියෙනවා. පැහැදිලිනේ? අද කරන්නේ මොකද දුෂ්ශ්‍රාවිතාව මුලින් පළවෙනි දවසේ සම්පූර්ණයෙන්ම තියරි ටික කියලා දෙනවා. ඊළඟ දවසේ මේකෙන් ගණන් අහන විදි. ගණන් පොඩි ගාන ඉඳන් අමාරු ගාන දක්වා කියලා දෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔයාලා බලයි ඇයි මම වීඩියෝ වල පිළිවෙල ගියේ මුලින්ම ප්‍රත්‍යස්ථතාව ඊළඟට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගියා ඊළඟට දුෂ්ශ්‍රාවිත. ඇයි මැදින් පැන්නේ කියලා එක පාඩමක්. හරිද? වෙනස් පාඩමකට ගිහින් මෙමය මුලින්ම අපි හරිද? මුලින්ම අපි මේ පොඩි පාඩම් ටික, ඒ කියන්නේ ලොකු ගැඹුරු නැති පහසුවෙන් ඉවර කරන්න පුළුවන් පාඩම් ටික ඉක්මනට ගල ඉවර කරන්න. පැහැදිලිද? ඒක තමයි අරමුණ තිබ්බේ. මොකද ඊට පස්සේ වීඩියෝ වලින් කරනකොට ඔයාලට මම එක පාඩම ලොකු පාඩම පටන් ගත්තම ඔයාලට ගන්න විදිය, වචන මේවා මට ලොකු ප්‍රශ්න එනවා. ඒක නිසා තමයි ඊටික හුරු වෙන්නත් එක තමයි මෙහෙම කරන්නේ. හරි. මුලින්ම අපි ප්‍රත්‍යස්ථාවේ දුෂ්ශ්‍රාවිතාවේ තියරි කොටස් ටික ඉගෙන ගමු. හරි. දුෂ්ශ්‍රාවිතාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයාලා දන්නවා මේව. මම ඝන වස්තුවක් ගන්නම්. ඝන වස්තුවක් ගත්තම මොකක් හරි පෘෂ්ඨයක ඉඳලා ඝන වස්තුව චලිත වීමට ඔයා දන්නවා. යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගත්තා ඝර්ෂණය කියලා බාහිර බලයක් තියෙනවා. පැහැදිලිනේ? චලිතයට ප්‍රතිවිරුද්ධව බලයක් තියෙනවා ඝර්ෂණය කියලා. පැහැදිලිනේ? එතකොට ඔන්න ඔය ඝර්ෂණ බලය ඝන වස්තු වල තිබ්බනේ. ඔන්න ඔය වගේම තරල කියන්නේ ද්‍රව විතරක් නෙමෙයි වායුත් වැටෙනවා. හරිද? වායුත් වැටෙන්නේ තරල ගණයට. ද්‍රව නැත්නම් තරල වලත් ඔය වගේම ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ඝර්ෂණ බල වලට තමා කියන්නේ දුෂ්ශ්‍රාවී බල. නැත්නම් ඒ බල නිසා තමා හටගන්නේ දුෂ්ශ්‍රාවිතාව කියලා දෙයක්. පැහැදිලි? දුෂ්ශ්‍රාවිතාව කියන්නේ මොකක් හරි දෙයක්. ඒ කියන්නේ චලිත වීමට, තරල තුල චලිත වීමට දක්වන අකමැත්ත වගේ දෙයක්. පැහැදිලිනේ? බාධා වගේ දෙයක්. දුෂ්ශ්‍රාවිතාව. හරිද? එතකොට මෙහෙම දෙයක් අපි කියනවා. ඔයාලා මතකද? ඔයාලා දැන් මෙහෙම දන්නා. ලින්දකින් වතුර ඇදලා තියනවාද කියන්නකො. ඔයාලට දැනෙනව නේද වතුර අදිනකොට පොඩි අපහසුතාවයක්. ඊට පස්සේ මොනවා හරි ටිකක් පිටිපස්සේ යටින් අදිනවා වගේ නැත්තම් හිතන්න මෙහෙම. ඔයාලට ඉතේකේ බර කියලා නේ. හරිද? බර විතරක්මත් නෙමෙයි. හිතන්න මෙහෙම. ඔයාලට මම මෙහෙම කරනවා. වතුර එක පීනනකොට ඔයා දන්නවා මොකක් හරි නිකන් සැහැ කියන්නේ කොහෙට ගමන් කරන්නේ නැති එක පීනලා බලන්නකො පූල් එක වගේ. එතකොට මොකද වෙන්නේ? ඔයාට තේරෙනවා ඔයාට නිකන් මොකකින් හරි නිකන් අල්ලනවා වගේ. ඒ තමයි ඒවයි තියෙන ඝර්ෂණ බලය. පැහැදිලිද? ඒක ප්‍රායෝගිකව දකින්න දෙයක්. හිතන්නකො මේක. ඔයා වතුර එකක් අරගෙන කෝප් එකට දානවා. තෙල් එකක් අරගෙන කෝප් එකට දානවා. ওই දෙකෙන් කවුද ලේසි කියන්නකො දාන්න? ලේසි ජලය. ඇයි එයාගේ ඔයාට දැනෙන දේ තමයි තෙල් මොකද වෙන්නේ? නිතරම ඇලිලා අල්ලගෙන ඉන්න බලනවා. දන්නවා බෝතලේ වුණත් මොකද මෙහෙම අල්ලගෙන අර ඔක්කොම ටික දාන අර බින්දු වැටෙනකන් එන වෙලාවක් ඉන්නවා. හැබැයි වතුර වල මොකද්ද වෙන්නේ? වතුර ඇලිලා දිනවද නැහැ. මෙහෙම අල්ලලා දෙපාරක් මෙහෙම ගැසුවම ඔක්කොම ටික බිම. හරිද? තෙල් අමාරු. ඒ කියන්නේ මොකද? තෙල් වල අපිට දැනෙන දේ තමයි ජලයට වඩා ඝර්ෂණ බලය වැඩි. පැහැදිලිනේ? හරි. එහෙනම් මෙහෙම දෙයක්. ඔයාගෙන් තව දෙයක් අහනවා. දුෂ්ශ්‍රාවිතාව කියන්නේ දැන් ඔයා දන්න දුෂ්ශ්‍රාවිතාව කියන්නේ නිකන් ඝර්ෂණ වගේ දෙයක්. නිකන් මොනවා හරි ඇලිලා. නිකන් අල්ලන් ඉන්න වගේ දෙයක් නේ. හරි. මම මේ දෙයක් කියනවා. ඔයාට මේක තේරෙන්නත් ඕන. අපි දන්නවා උකුයි කියන්නේ මොකද්ද? උකුයි කියන්නේ දැන් අපි දන්නවා මෙහෙම එකක්. තෙල් එකක් ගත්තොත් ජලයට වඩා එයාගේ ඝනකම, තද ගතිය, උකු බව වැඩි. උකු බව වැඩි කියන්නේ එයාගේ කවුද වැඩි? දුෂ්ශ්‍රාවිතාව වැඩි. එතකොට උකු බව කියන එක නිකන් මනිනු ලබන සාධකයක් වගේ තමයි දුෂ්ශ්‍රාවිතාව කියන්නේ. එතකොට උකු බව වැඩි කියන්නේ දුෂ්ශ්‍රාවිතාව වැඩි. පැහැදිලිනේ? එතකොට ඔයා තරුවක් වගේ දාලා ලියා ගන්න මෙහෙම. හරිද? පොදු වශයෙන් ගත් කල තරල තුල පවතින ඝර්ෂණ වලට හේතු වන ගුණාංගය දුෂ්ශ්‍රාවිතාව ලෙස හඳුන්වයි. හරිද? දුෂ්ශ්‍රාවිතාව ලෙස හඳුන්වයි. ඊළඟට තව තරුවක් දාලා ලියා ගන්න. ද්‍රවයක උකු බව රඳා පවතින සාධකය වන්නේද දුෂ්ශ්‍රාවිතාවයි. ඊට පස්සේ ඕක යටින් තව තරුවක් දාලා ලියා ගන්න. දුෂ්ශ්‍රාවිතාව වැඩි නම් උකු බව වැඩිද අඩුද? ඒක ඔයාලා දන්නවා. දැන් මම ඔයාලට කියලා දුන්නා. ඔයාලගේ දැනුම පාවිච්චි කරලා ලියන්න. හරිද? උකු බව වැඩිද අඩුයිද කියලා. පැහැදිලිනේ? දුෂ්ශ්‍රාවිතාව අඩුයි නම් උකු බව අඩුයිද වැඩිද කියලා ලියලා තියාගන්න. හරිද? හරි.
මේම. ඊට පස්සේ අපි දන්නවා මෙහෙම එකක්. හරිද? තව දෙයක් තියෙනවා. ඔයා දන්නවා මොකක් හරි දන්නවා ඝණයකට බලයක් දුන්නම ඝන වස්තුවකට එයාව හැඩේ වෙනස් වෙනවා. ඒකට නමක් කිව්වා. මොකද්ද කිව්වේ? එයා විරූපණය වෙනවා කියලා ඔයාලා ඉගෙන ගත්තා. ප්‍රත්‍යස්ථාව පාඩමේදී. විරූපණය වෙනවා. විරූපණය වෙන කියන්නේ හැඩේ වෙනස් වෙනවා. හරිද? හැඩේ වෙනස් වෙලා අපි දන්නවා ඝණයකට බලයක් යොදලා හැඩේ වෙනස් කරගත්තා. ඒ බලය ඉවත් කරාම මොකද වෙන්නේ? නැවත මූල තත්ත්වයටපත් වුණා. නැත්නම් ඒ තත්ත්වෙම තිබ්බා. ඒ ඝණයක වෙන දෙන්නේ හරි. ද්‍රවවල මොකද වෙන්නේ? මතක තියාගන්න. එයාට බලයක් දුන්න ගමන් එයාගේ හැඩය වෙනස් කර ගන්නවා. එයාගේ හැඩය වෙනස් කර ගැනීමේ වේගය මත ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? විරූපණය වීමේ ශීඝ්‍රතාවය මත. හිතන්නකො මෙහෙම දැන් ජලය කියන එකක් මම මෙහෙම දානවා. කොහෙට හරි මෙහෙම ඇල කරනවා. ඇල කරාම හරිද? ජලය ටිකක් ඇල කරාම එයා ටක් ගාලා හැරෙනවා නේද මේ පැත්තට. ඒ කියන්නේ මොකද්ද? ඉක්මනට විරූපණය වුණා. ඒ කියන්නේ එයාගේ විරූපණය වීමේ ශීඝ්‍රතාවය වැඩි. හිතන්නකො මම ඔයකට ගන්නවා තෙල් වලට වඩා පට්ටම සාන්ද්‍ර ඝනකම තියෙන නිකන් තාර බැරල් එකක් කියලා. තාර තියෙනවා දන්න තාර ද්‍රව තත්ත්වය තමයි අපිට එන්නේ දකින්න තියෙන්නේ. හරිද? හරි. තාර එක රත් කරලා පොඩ්ඩක් මෙහෙම ඇල කරනවා. ද්‍රව තත්ත්වයේ තියෙන තාර නැත්නම් හිතන්නකො තෙල් කියලා. තෙල් ලැබුණත් ඇල කරාම එයා ඇල කරාම ඇල වෙච්ච ප්‍රමාණයට කියන්නේ ඇල වෙන්න හැදෙන්න ටික වෙලාවක් යනවා නේද? වතුර වලට වඩා වැඩි කාලයක් යනවානේ. අඩුම ගානේ තප්පරයක් හරි යනවා කාලය. හරි හිතන්නකො මේ අනිත් පැත්ත හැරුවා කියලා බෝතලේ වතුර නම් ටක් ගහලා යනවා. තරලයක මොකද වෙන්නේ? ටික වෙලාවක් යනවා නේද හැලෙන්න? හරිද? එතකොට මොකද වෙන්නේ? එයාට විරූපණය වීමට ගතවන කාලය වැඩි. විරූපණය වීමේ ශීඝ්‍රතාවය අඩුයි යා. පැහැදිලිද? ඒ කියන්නේ මොකද්ද? විරූපණය වීමේ එයාගේ ශීඝ්‍රතාවය වැඩි. කාලය අඩු නිසා විරූපණය වෙන ශීඝ්‍රතාවය වැඩි. පැහැදිලිද? ද්‍රවයක නම් මොකක් හරි එකක් හැරෙන්න ඉතා අඩු කාලයක් යන්නේ. එතකොට එයාගේ ශීඝ්‍රතාවය පට්ට වැඩි. ද්‍රවයක් ජලයේදී. තෙල් වල නම් වැඩි කාලයක් යනවා හැරෙන්න. එතකොට එයාගේ ශීඝ්‍රතාවය අඩුයි. එහෙනම් අපි දන්නවා තෙල් වල දුෂ්‍රාවිතාවය වැඩි. තෙල් වල දුෂ්‍රාවිතාවය වැඩි කියන්නේ මොකද්ද? උකු බව වැඩි. උකු බව දුෂ්‍රාවිතාව වැඩි කියන්නේ එයාගේ විරූපණ ශීඝ්‍රතාවය මොකද්ද වෙන්නේ? අඩුයි. ඇයි? එයාට වැඩි කාලයක් යනවා හැරෙන්න. T එක බෙදනවා. කියන්නේ ශීඝ්‍රතාවය විරූපණය වීම ඔන්න හිතන්න විරූපණය වුණා කියලා මෙච්චර බෙදීම ගත වූ කාලය. එතකොට කාලය වැඩි නම් මොකද වෙන්නේ? මුළු ශීඝ්‍රතාවයම අඩු වෙනවා. මුළු පදේම අඩු වෙනවා. පැහැදිලිනේ? කාලය වැඩි නම් මුළු පදේම අඩු වෙලා. එතකොට අපි දන්නවා තෙල් එකක් හැරෙන්න ගතවන කාලය මොකද වෙන්නේ? හැරෙන්න ගතවන කාලය වැඩි. එතකොට ශීඝ්‍රතාවය අඩු වෙලා. දුෂ්‍රාවිතාව වැඩි කියන්නේ විරූපණ ශීඝ්‍රතාවය අඩුයි. දුෂ්‍රාවිතාව වැඩි කියන්නේ විරූපණ ශීඝ්‍රතාවය දුෂ්‍රාවිතාව අඩුයි කියන්නේ විරූපණ ශීඝ්‍රතාවය වැඩි. දුෂ්‍රාවිතාව වැඩි කියන්නේ විරූපණ ශීඝ්‍රතාවය අඩුයි. උදාහරණයක් විදිහට ජලයයි තෙලුයි ලියලා තියාගන්න. පැහැදිලිනේ? දැන් ඔයාලට මම හිතනවා කියවුද තේරෙනවද කියලා. හරිද? එහෙනම් ඔයාලා ටොපික් එක ලියන්න ඕකේ අටින් ආයෙ කරුවක් දාලා විරූපණ ශීඝ්‍රතාවය. විරූපණ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? විරූපණය වීමට ගතවන කාලය. ඒතකොට ඔයාලා ලියන්න ඕන තෙල් වල වැඩි, එයානම් යාගේ දුෂ්‍රාවිතාව අඩුයි. තෙල් වල වැඩි දුෂ්‍රාවිතාව එහෙනම් යාගේ විරූපණ ශීඝ්‍රතාවය අඩුයි. පැහැදිලිනේ? ඊට පස්සේ ජලය කියන ලියලා ඔයාගේ භාෂාවෙන් ලියලා තියන්න ඕන. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ හරි අහන්නකෝ ඊළඟට අපි මේකෙදි තරල ප්‍රවාහය ඒ කියන්නේ තරල ප්‍රවාහයක් කියන්නේ හිතන්නකෝ තරල ගමන් කරනකොට මේකේ අපි ඉගෙන ගන්නවා පොඩි පද ටිකක් අපිට මේ පාඩමට ඕන. හරිද? මම ඔයාලට රිවිෂන් එකක් විදිහට මේ වීඩියෝ එක කරන නිසා ඉතාලම වේගෙන් ඔය පද ටික ගැන පොඩි අර්ථයක් කියමක් දීගෙන යනවා. මොකද දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් තේරුම් ගන්න. පැහැදිලිනේ? හරි. මෙහෙම ලියාගත්ත පළවෙනි එක. පළවෙනි පදේ තමයි ප්‍රවාහ රේඛාව. ඒක ඇති ලුව තරුවක් දාලා ගලා යන තරලයක කිසියම් අංශුවක ගමන් පතය ප්‍රවාහ රේඛාව නම් වේ.
ගමන් පතය ප්‍රවාහ රේඛාව නම් වේ. හරිද? ප්‍රවාහ රේඛාව නම් මේ. ඊට පස්සේ අනවරත ප්‍රවාහය. අනවරත ප්‍රවාහය. අනවරත ප්‍රවාහය. නැත්නම් වරහන් ඇතුලේ නොසැලෙන ප්‍රවාහය. නොසැලෙන ප්‍රවාහය. නොසැලෙන ප්‍රවාහය. මෙහෙම ලියුවා. ද්‍රව ප්‍රවාහයක කිසියම් ලක්ෂයක් කරහා ගමන් කරන සියලුම අංශුන් වලට සියලුම තරල අංශු කියලා දාගන්න. සියලුම තරල අංශුන් වලට එකම වේගයක් සහ එකම චලිත දිශාවක් පවතින්නේ නම් නැතහොත් වේගයයි දිශාව එකම නම් යාට වෙනම නමක් කියනවා. මොකද්ද? ප්‍රවේගය. එකම ප්‍රවේගයක් පවතින්නේ නම් එවැනි ප්‍රවාහයක් අනවරත ප්‍රවාහයක් නම් වේ. අනවරත ප්‍රවාහයක් නම් වේ. ඒ කියන්නේ මොකක් හරි හිතන්නකො තරල ප්‍රවාහයක් වෙනවා කියලා මෙහෙම බටයක් වගේ කියලා හිතන්නකො මේ බටය ඇතුලේ. හරිද? මේ බටය ඇතුලේ මෙන්න මෙතන අපි සලකනවා ඔන්නෝම තරල ගමන් කරනවා කියලා. හරිද? එතකොට මෙන්න මේ තරලවල සෑම තරල අපි කිව්වා නේද සෑම අංශුවක්ම ගමන් ගන්නා පතය. හරිද? අපි කිව්වා සෑම අංශුවක්ම ගමන් ගන්නා පතයට කිව්වා ප්‍රවාහ රේඛාවක් කියලා. එතකොට මේ රේඛා හැම අංශුවකම ප්‍රවේග මෙන්න මෙතෙන්දී එකම නම් මේ සලකනු ලබන මෙන්න මේ රේඛාව දිගේ හැම එකකම ප්‍රවේග එකම නම් වේගයයි විශාලත්වයයි දිශාවයි එකම නම් නැත්නම් ප්‍රවේග එකම නම් එයාට කියනවා අනවරත ප්‍රවාහයක් කියලා. නැත්නම් නොසැලෙන ප්‍රවාහයක් කියලා. පැහැදිලිනේ? හරි. ඊළඟට ආස්තරීය ප්‍රවාහය. හේවත් අනාකූල ප්‍රවාහයක්. එතකොට ආස්තරීය කිව්වත් එකයි අනාකූල කිව්වත් එකයි. හරිද? ආස්තරීය ප්‍රවාහයක් කිව්වා අනාකූල ප්‍රවාහයක්. හරිද? හරි. මොකක්ද ආස්තරීය ප්‍රවාහයක් කියන්නේ? ආස්තරීය ප්‍රවාහය. ඔකට යටින් ලියාගන්න එහෙම. ආස්තරීය ප්‍රවාහයක් අනුව ස්තර ලෙස ගමන් කරයි නම් ආස්තරීය ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. මොකද මේ ස්තර ලෙස යනවා කියන්නේ? ස්තර ලේයර් යනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හිතන්නකෝ ඔන්නෝම බටයක් නෙවෙයි මොකක් හරි ගඟක් වගේ කියලා හිතන්නකෝ. මෙන්න ගඟ. මේ ගඟේ ජලය යන්නේ මෙහෙම ලේයර් එක. පැහැදිලිද? මෙන්න මෙහෙම ස්තර විදියට යනවනම්. ඒ කියන්නේ ප්‍රවාහයේ දැන් අපි කිව්වා එක් අංශුවක් යන එක ප්‍රවාහ රේඛාවක් කියලා. එක් අංශුවක් නෙමෙයි. අංශු ඒ කියන්නේ තරලාංශු මිලියන ගණන් එකතු වෙලා තමයි. හරිද? අපි උදාහරණයක් වශයෙන් ගමු 100ක් විතර එකතු වෙලා එක ස්තරයක්, එක ලේයර් එකක්. ඔය කියන්නේ මේ ලේ කේක් වගේ කියන්නේ ඔයාලා දන්නවා ලේ කේක් එක ලේයර් එකක්. අන්න ඒ වගේ ලේයර් යනවනම් මෙන්න මෙයාගේ එකක් මේ ඔන්න ඕක එකක්. ඕක එකක්. මේක එකක්. ඔන්න ඔහොම යනවනම් එයාට කියනවා ආස්තරීයවත් අනාකූල ප්‍රවාහයක් කියලා. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔයාලා මේක මෙහෙම දාගෙන තියාගන්න ඕනේ. ආස්තරීයවත් අනාකූල ප්‍රවාහයක් කියලා. රූප සරණ දාලා තියාගන්න. හරිද? හරි. හරිද? හරි. මෙතෙන්දී අපි දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. හරිද? මම ඒ ටික මෙතෙන්දී කියනවා. ඒ තමයි හරිද? හරි. මෙන්න මෙහෙම හිතන්නකො ඔයා ගඟක් කියලා. හරි. ඔයා ගඟක ගඟක් කියා බලනවා. හරිද? ආග්දියා හොඳට අධ්‍යයනය කරනකොට ඔයා මේ අධ්‍යයනය කරන ළමයි ගැඹුර ගැන. හොඳේ ගඟේ ගැඹුරු පැත්ත ගැන. හරිද? උඩ තියෙන පැත්ත නෙමෙයි මේ ගඟේ ගැඹුර. හොඳේ. මේ තමයි උඩ.
ඔය උඩ ලේයර් එක. මෙහිම තමයි ගඟ ගලාගෙන යන්නේ. පැහැදිලිද? ගඟ ගලාගෙන යන්නේ කොහොමද? හරිද? ඔයා හරස් කඩක් අරන් ඉන්නේ ගඟේ. අපි දන්න තොර මේ තමයි යුරු දෙක හොඳේ. ඔය යුරු දෙක. ගඟේ උඩ මේ තමයි ගඟේ ගැඹුර. ගඟේ එක ගඟක හරිද මතක තියාගන්න මේ තරල ගලාගෙන යන්නේ ස්තර විදියට. පැහැදිලිද? ස්තර විදියට තමයි ගලාගෙන යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගඟක ලේයර් ගලාගෙන යනවා. පැහැදිලිද? හැබැයි මම ඔයාගෙන් අහනවා මේ හැම ලේයර් එකම යන ජල අංශු වල ප්‍රවේගය එකමද? ඒ කියන්නේ ජලයේ උඩ මට්ටමේ ජලයේ ස්පීඩ් එක වැඩිද නැත්නම් ගඟ පතුලේ ස්පීඩ් එක වැඩිද? ගඟ පතුලේද ජල ස්තරවල ස්පීඩ් එක වැඩි නැත්නම් ගඟ මතු පිටද? ඔයාලා සාමාන්‍යයෙන් මේක ගැන අහලා තිනවා. ගංගා ගැන කිට්ටුව ඉන්නවනම් ඔයාලා දන්නවා ගඟ අහලා තිනවා. ගඟ මැදට යන්න එපා, ගඟ පතුලට යන්න එපා, එහෙම කියලා කතන්දර අහලා තිනවා නේද? වේගය ගැන අහලා තිනවා නේද? හරි. හොඳට මතක තියාගන්න. ගඟක් ගත්තම මෙන්න මේ ගැඹුර ඉඳන් සැලකුවොත් ගඟේ වේගය වැඩිම මෙන්න මෙතන නෙමෙයි. හොඳේ මෙන්න මෙතනයි වැඩිම. ඇයි එහෙම කියන්නේ? මොකද දන්නවද? ඇයි කියන්නේ? ඔන්න ඔහම තමයි වේගය වෙනස් වෙන්නේ. චුට්ට එන්න වැඩි වෙනවා වේගය. හේතුව දැන් බලන්නකො මෙන්න මෙතන මම සැලකුවොත්. මේ අටම තියෙන තරල අංශු ටික මෙහෙම ඉස්සරහට ගමන් කරනවනේ. ඉස්සරහට ගමන් කරනකොට මේ අංශු ටික මේ පොළවත් එක්ක ගෑවිලා පොළවත් අතුල්ලගෙන නේද යන්නේ. ඔයා දන්නවා ගංගාවල යට ගල් රවුම් වෙන්නේ ඇයි? අර ජල අංශු ගල් වැදිලා ගල් වල ගාව ගිහින් ගල හොඳට සුමට වෙලා. පැහැදිලිද? හරි. ඒ කියන්නේ මෙයා පොළවත් එක්ක ඇතිල්ලීගෙන යන්නේ. එතකොට ඔයාලට පේනවද? මෙන්න මේ ජල ස්තරයට මෙන්න මේ ස්තරයේ වේගය මොකද්ද වෙන්න ඕනේ? ඊටාම අඩු වෙන්න එපයි. ඇයි පොළවත් ඇතිල්ලීගෙන යන්නේ? හරි. එතකොට හිතන්නකො මෙයා යම් කිසි ස්පීඩ් එකකින් යනවා කියලා ඊට පස්සේ මෙයාට උඩ ස්තරේ යනකොට එයා ඇතිල්ලෙනවා මෙයාත් එක්ක. මේ ස්තරෙත් එක්ක. එතකොට ස්තර අතර මොකක්ද හටගෙන තියෙන්නේ? ඝර්ෂණ බලයක් හටගෙන තියෙනවා. පැහැදිලිනේ? ඔන්න ස්තර අතර ඝර්ෂණ බලය. එතකොට ඔන්න ඔයවට කියනවා දුස්රාවි බල කියලා. එහෙනම් ඔන්න දුස්රාවි බල හටගත්තා. දුස්රාවි බල නිසා තමයි මේ ඊට පස්සේ මෙයා නිසා මෙයා මත හැබැයි ඉන්නේ අඩු වෙනවා. ඇයි මෙයාගේ වැඩිපුරම බලය තියෙන්නේ ඊට පස්සේ සාපේක්ෂව මෙයාගේ අඩු. යාට සාපේක්ෂව මෙයා කොහොම අඩු වෙලා උඩම මොකද්ද වෙන්නේ? උඩම ස්පීඩ් එක ගොඩක් වැඩි. පැහැදිලිනේ? උඩම ස්පීඩ් එක වැඩි. හරි. ඊළඟට හරිද? ගඟේ උඩ පැත්ත ගත්තොත් ඒ කියන්නේ ඔයාලට පේන පැත්ත, පළල පැත්ත මෙහෙම. ගැඹුරනේ මේ උඩ පැත්ත. දැන් ඔයා ගඟක් ගාමින් යනවා නම් බණ්ඩයක් උඩ යනවා නම් ගඟ පේනවා. ගඟේ යූරු දෙක මෙහෙන්න. මට කියන්න මේ යූරු වල මේවත් ජලය යන්නේ ළමයි. හරිද? ජලය යන්නේ මේවයි ලේයර් විදියට. හරිද? මම මේක පැහැදිලි කරන්න. මෙහෙම. ලේයර් විදියට යන්නේ. ඔන්න යූරු දෙක. හරිද? මේකෙත් මොකද වෙන්නේ? මට කියන්න. හරිද? ස්පීඩ් එක වැඩි ගඟේ මෙන්න මේ හරියද නැත්නම් මැදද? මට කියන්න කොහේද වැඩි කියන ස්පීඩ් එක? එතකොට මම ගඟේ යූර පැත්ත ආයි මෙන්න මෙතනින් වෙනම ගන්නම් මෙහෙම. හොඳේ? මෙහෙම ගන්න. ඔය යූර හොඳේ මේ එක යූර මේ අනිත් යූර. මේ පැත්ත තමයි මෙන්න මේ තලය තමයි මේ ආවන් තියෙන්නේ මෙතෙන්ට. මට කියන්නකො මේ පැත්තෙත් මෙහෙම ලේයර් තමයි යන්නේ. මට කියන්න මේකේ ඔක්කොගෙම වේග සමානද නැත්නම් අසමානද? ඔයාලට හිතන එක හිතලා බලන්නකො. මතක තියාගන්න. ප්‍රායෝගිකව හිතන්න. මේකෙදිත් මොකද වෙන්නේ? මෙන්න මේ හරිය තියෙන ස්තර මොකද වෙන්නේ? මේ යූරේ මේ කණ්ඩිය වදිනවා. යූරේ කණ්ඩිය වැඩිලා අතුල්ලගෙන යන්නේ. හරිද? මේ පැත්තත් එහෙමයි. එහෙම වුණාම මේ දෙපැත්තේ ප්‍රවේග අඩුයි. ඊට පස්සේ එන්න ප්‍රවේග වැඩි වෙනවා. මැදට එන්න. එහෙනම් මතක තියාගන්න. ගංගක නැත්නම් ඇලක වේගය වැඩිම කොතනද? ගඟේ ඉහළම මැද. පැහැදිලිනේ? ගඟ පතුලේ නෙමෙයි ගඟ උඩම මැද පට්ට ස්පීඩ්. ඒක තමයි කියන්නේ ගඟ මැදට යන්න එපා කියලා පීන. ඇයි වතුර වල වේගය වැඩි. හරිද? වතුර වල වේගය වැඩි. එහෙනම් මතක තියාගන්න මෙන්න මෙහිම තමයි යන්නේ ගඟක. එතකොට ඔයාලා මේ කතාව v එක වැඩි වෙනවා. හොඳේ? ඔයාලා මෙන්න මේ ගඟේ මෙන්න මේ සිද්ධිය පැහැදිලිව රූප සරහන් දෙකක් ඇඳලා ඔයාගේ වචනේ ලියන්න ඕනේ. ගඟ පතුලේ ඉඳන් උඩට එනකොට වේගය වැඩි වෙනවා. ගඟේ
ඉවුරු වලින් ඉඳලා මැදට යනකොට වේගය වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? දුෂ්ටාවි බල නිසා. දුෂ්ටාවි බල නිසා මෙන්න මේ දෙපැත්ත වල ඝර්ෂණ බලය වැඩි. ඒ කියන්නේ ඝර්ෂණ බලය මේ දෙපැත්තේ වැඩි මේ ස්තරවල. ස්තර හිමින් යන්නේ. මැදට එන්න ස්තර වල වේගය වැඩි වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලා මම හිතනවා ඔයාලා මේ කතාව කියපු කතාව කිහිප සැරයක් හරි අහලා හොඳට තේරුම් අරන් තනියෙන් ලියන්න. හරි. ඊට පස්සේ මම ඔයාලගෙන් අහනවා එහෙනම් වතුර බටයක් ගත්තොත් වතුර බටයක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරවල තියෙන මල් වලට වතුර දාන අම්මලා හරිද වතුර බට. ඔන්න වතුර බටේ. මට කියන්න වතුර බටේ ජලය යනවා ඇත්තේ කොහොමද? වතුර බටේ යනවා ඇත්තේ. මතක තියාගන්න එයාගේ කියන්නේ ලේයර්. ලේ හිතන්නකො මේ අතරේ ඉන්නේ කියලා. හරිද? එයාගේ මොකද වෙන්නේ? එයා මතක තියාගන්න රවුමට නේද තියෙන්නේ හරියටම මෙහෙම රවුමටනේ. රවුමට ගත්තොත් මම මේ පැත්තේ ගන්නම් මේ පැත්තේ ෆ්‍රන්ට් view එක. රවුමට ගත්තොත් මේ හැම තැනකම මොකද වෙන්නේ? හිතන්නකො ඩොට් වලින් තියෙනවා කියලා කතිරවල මූණ. ඔය ස්තර ටික. අන්න මම ස්තරේ පෙන්නන්නම් කොහොමද තියෙන්නේ. මේ තියෙන එක ස්තරයක්. මේ වටේම තියෙන එක ලේයර් එකක්. ඊට පස්සේ තියෙන මේ මැද ලේයර් එක. පැහැදිලිද? ඊට පස්සේ මේ මැද මෙන්න මෙතන ලේයර් එක. අන්තිමට මැදත් එකක් තියෙනවා. ඔන්න ඔහොම ස්තර විදියට තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ වටේම තියෙන එක. ඔන්න ඔහොම එකක්. ඊට පස්සේ මේ දෙක හොඳයි. ඊට පස්සේ මේ දෙක. ඊට පස්සේ මැද එක. හරිද? ඕම තමයි ඔය ජල පහරවල් එන්නේ ලේයර් රවුමට. හරිද? හරි. මට කියන්නකෝ ස්තර අතර. හරිද? ස්තර අතර ආකර්ෂණ බල හට ගන්නවනේ. හරි. සෝරි ආකර්ෂණ බල නෙවෙයි. ඝර්ෂණ බල හට ගන්නවනේ දුෂ්ටාවි බල හට ගන්නවා. හරිද? හරි. මට කියන්න. පැහැදිලිද? මට කියන්න. මෙතෙන්දී වේගය වැඩිම කාලෙද? ඔයාලට පේනව නේද මෙන්න මේ රටේම තියෙන ස්තරේ. ඒ කියන්නේ මෙන්න මේගොල්ලෝ මේ බිත්තියත් එක්ක නැත්තම් ඔයාගේ වටේ තියෙනනේ බිත්තිය ඒ බිත්තියත් එක්ක ඇලිලා එයාවත් ඇදගෙන තමයි එන්න ඕනේ. එයා තුල ඝර්ෂණ බලය මැඩපවත්වන් තමයි එන්න ඕන. හරිද? එහෙනම් එයයි මෙයයි අතර ඝර්ෂණ බලය ගොඩක් වැඩි. පැහැදිලි වැඩි. හැබැයි මෙයයි අතර අඩුයි. ඊට තුන මෙයයි අතර අඩුයි. මැඩ කෙනාගේ හොඳටම අඩුයි. එහෙනම් මැද කෙනාගේ තමයි වේගය වැඩිම. හරිද? එයාගේ බලපෑම අඩුයි. ඒ නිසා මැද කෙනාගේ ස්පීඩ් එක වැඩි. එහෙනම් ඔයා මෙන්න මේක පැහැදිලිව දාලා තියාගන්න. මේ මැද කට්ටියගේ වේගය වැඩි. හරි නේද? හරි. ඕක තමයි හරිද? අපි දන්න මේ අපි කතා කරන අනාකූල නැත්නම් ආස්තරික ප්‍රවාහයක වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ආකූල ප්‍රවාහයක් කියලා ලියන්න. ආකූල ප්‍රවාහයක්. හරි. ආකූල ප්‍රවාහයක් කියන්නේ මෙහෙම එකක්. හරිද? අංශු තරල අංශු කැළඹෙමින් ස්තර ලෙස ගමන් නොකරයි නම් එවැනි ප්‍රවාහයකට ආකූල ප්‍රවාහයක් කියලා කියනවා. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම. ඔන්න තරල ප්‍රවාහයක් යනවා. එයාගේ අංශු මෙහෙම ලස්සනට යන්නේ නෑ එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක්. හරිද? එයාගේ ඔන්න ඔහොම තමයි ඇත්තටම ස්තර ලෙස යනවා කියන්නේ මොකද? අංශු එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් ලේයර් යන එක. හරිද? ඕක තමයි අනාකූල නැත්තම් ආස්තරීය ප්‍රවාහයක් කියන්නේ. ආකූල කියන්නේ මේගොල්ලෝ මෙහෙම එක්කිනා පස්සේ එක්කිනා යන්නේ ඒගොල්ලන්ට කාල බලේ තියෙන්නේ. ඔන්න ඔහොම එක පැති වලට යනවා. මේගොල්ලෝ මෙහෙට යනවා. හරිද? උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. ඔයාලා මේ මම හිතන ඔක්කොම පොඩ දෙනෙක් ඉන්නේ මේ ගාල්ලේ ළමයි පන්තියන. හරිද? ඔයාලා දන්නවා ඉතින් අර තිග්මා එක. ගාල්ලේ තිග්මා එක. අර තිග්මා එක කියන්නේ පරණ තිග්මා එක. ගාවට පන්තියේ පඩිපෙළ බහින හීනි පාරක් තියෙනව නේද? මතකද? හීනි පාරක් තියෙනවා. හරි. ඔන්න ඔයි පාරේ
මට උදාහරණයක් විදිහට මම මේ පාර ගන්නම්. මෙහෙම කියන්නම්කෝ. ඔන්න ඔය පාරේ. ඔයාලා ඒ උඩ ඉඳන් මෙහෙම පල්ලෙහාට එන දින හීනි පාරක්. හරිද? එහෙම දන්න දි කට්ටේ මම පොඩක් බලා ගන්න. මෙන්න මෙහෙම පාරක් තියෙනවා. හරි. මෙන්න මේ හීනි පාරක් තියෙනවා. හරිද? මේ පැත්තේ ගෙවල්, මේ පැත්තේ ගෙවල්. තිග්ම එක තියෙන ඔන්න උතන. හරිද? මෙතන මේන් රෝඩ් එක. හරිද? ඉතින් ළමයි දෙන්නෙක්ට වැඩිය මේ පාරේ යන්න බෑ. තාම කෙටි. හරිද? හීනි පාරක් තියෙනවා. හරිද? එකපාර දෙන්නෙක්ට වඩා මහත ළමයෙක් වුණොත් මාරු වෙන්නම් බෑ. එක් ළමයි දෙන්නෙක්ට මාරු වෙන්න පුළුවන්. හරි. හිතන්නකොට පන්තියක් කඩනවා. පන්තියක් කඩනකොට මොකද වෙන්නේ? පන්ති හරියට පස්සේ ගාල ගෝට්ටයක් ගිහ ඉස්කෝලවල සමහර ඉස්කෝලේ ගියාම වගේ එකපාරටම ළමයි ටික ඔක්කොම මේක දුර දෙන්නවොත් මොකද වෙන්නේ? තේරෙන්න පිළා පොඩි වෙලා නිකන් හෙන කැතටයි නේද? එළියෙන් බලන් ඉන්න කෙනෙක්ට මොකද වෙන්නේ? හෙන්න කැතයි. මේ පැත්තට හැමතැනම විසිරෙනවා පට්ට ස්පීඩ් ඇවිල්ලා. හැබැයි පන්ති සර් කරන්නේ මොකද්ද? ඔක්කොම එකපාරට අරින්නේ නැහැ. දෙන්න යවනවා. ඒ කියන්නේ දෙන්නලු. පේලියෙන් පේලිය යවනවා. පිටිපස්සේ පේලිය ඉඳන් ළමයි ටික නැගිට යන්න කියනවා. අන්තිම පේලිය නැගිටලා ගියාට පස්සේ තමයි ඊළඟ පේලිය නැගිටිනවා. ඔන්න ඕම නැගිට යන්න කියන. එතකොට මොකද වෙන්නේ? ළමයි දෙන්න ලස්සනට. ඕම දෙනවනේ. එතකොට මොකද වෙන්නේ? දෙන්න පොලිම වෙලා ලස්සනට මෙතනින් එළියට යනවා. එතකොට බලන්නකො. එතකොට අන්න ඒ වගේ එකකට කියනවා අනාකූල හේවත් ආස්තරීය. දෙන්න පොලිමට ස්තරයක් විදියට එනවා. පැහැදිලිනේ? හරි. හිතන්නකො මෙතනින් අර ගාල ගෝට්ටි වගේ ඔක්කොම ටික එළියට දැම්මා කියලා. අන්න ඒකට තමයි කියන්නේ ආකූල කියලා. හරිද? එතකොට මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. ආකූල කියන එකත් එහෙනම් ඔයාලා මෙහෙම රූප සරහනක් අදහසක් ඔයාගේ වචනෙන් ලියලා තියා ගන්න ඕන. හරිද? හරි. මේක එකක් ලියා ගන්න. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔන්න හිතන්නකො මම සර් කරන වැඩේ පේලියෙන් පේලිය නැගිට එවනවා. හරිද? එක පේලියක ඉන්නවා පොඩි නිකන් පේලියේ වැඩි ළමයි. කොල්ලෝ ටිකක් ඉන්නේ අන්තිම පේලියේ. කොල්ලෝ 10ක් විතර ඉන්නවා අන්තිම පේලියේ වාඩි වෙලා. එක්කෙනෙක් ළමයි පිළිලා හෝල් එකේ. හරිද? ඉන්නවද? හරි. මොකද දන්නවද වෙන්නේ? මේ පේලිය වෙනවනේ. ඒතකොට එකපාරට 10ක් 12ක් වෙනවා. සමහරවිට හිතන්නකො මේ ඉස්සරහා උන්නේ ඉන්නවා මේ හරි ඉන්නවා. මේ ඉස්සරහා පේලියක ඉන්නවා උඩ උන බස් එක අල්ලගන්න ඉක්මනට. එන් ගෙදර බස් එක හිතන්නකො 5:00ට පන්ති වලනවා කියලා. 5:35ට බස් එක යනවා. හරිද? මෙතනින් බස් එක යනවා. ඒතර යාට උන ඩක් ගාලා මේ පේලිය පිටිපස්සට ඇවිත් ඉක්මනට මෙතනින් එළියට එන්න. බස් එක අල්ලගන්න බෑ. ඒක නිසා කරන්නේ මොකද? ඉස්සරහා ඉන්නවා 3-4 දෙනෙක් ඒ බස් එක යන. උන් 3-4 දෙනා කරන්නේ මේ අයින දිගේ රිංගලා ඇවිත් පිටිපස්සේ පේලියේ සර්ට පේන්නේ නැතින හොරට පනිනවා. හරිද? සමහරවිට මේ ඔන්ලයින් කරන ළමයින්ට ඔම අත්දැකීම් නැතුව ඇති. හරිද? අපේ පන්ති යන කාලේ නම් ඕන තරම් එහෙම දේවල් වුණා. ඔන්ලයින් කරනවට බෑනේ ඉතින්. මේ මෙතනින් පිටිපස්සෙන් පන්න. එතකොට සාමාන්‍යයෙන් පේලෙක හිතන්නේ 8 දෙනා කියලා හිතන්නකො. හැබැයි දැන් අර ඉස්සරහා ඉඳලා රිංගලා ආපු එකයි එක්කෙනයි දොන්නයි 3-4 දෙනා එක ඔක්කොම 15ක් විතර සෙට් වුණා. එතකොට 15ම මේක තුලින් යන්න ගන්නවා. එතකොට අර හැඩය මොකද වෙන්නේ? ලස්සනට දෙන්න ආපු එක හානව නේද? අර ආපු කොල්ල දෙන්න 3 දෙනා ඉතින් හානවා එක. හානවා කියන්නේ මොකද? විනාශ කළා දානවා. විනාශ කළා දානවා කියන්නේ හැබැයි මෙහෙමයි. එකපාරට විනාශ වෙන්නේ නැහැ. ළමයෙක් දෙන්නෙක් වගේ ආවොත් මෙතනින් රිංගලා මෙහෙම යද්දි අවුලක් වෙන්නේ නැහැ. ගැටලුවක් නැහැනේ. හැබැයි අපි දන්නවා 2 3 4 වුණොත් තුනක් පුළුවන් කියන්නකො. 3 දෙනෙක් ආවත් අවුලක් නැහැ. 4 වෙච්ච ගමන් මොකද වෙන්නේ? 4 වෙච්ච ගමන් වැඩි. එකපාරට මෙතනින් එළියට ගිය ප්‍රමාණය වැඩි වුණා. වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ හැඩය නවතිනවා. එතකොට ඔයාලට තේරෙනවද එක් අවස්ථාවක් ආවා. ඒ කියන්නේ 8 දෙනයි පොලිමක හිටියේ. 9ක් ආවත් 10ක් ආවත් එච්චර ගැටලුවක් උන්නේ නැහැ. මේක කැතට පෙනුන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්තර විතර එන්න පුළුවන් ගැටලුවක් උන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් තදයක් තියෙනවා. අවුලක් නැහැ ආව. හැබැයි 10 11 වෙන්න ගත්තු ගමන් මොකද වෙන්නේ? තව එක්කෙනෙක් වැඩි වෙච්ච ගමන් ඕක හරියන්නේ නැහැ. අන්බැලන්ස් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ වැඩි වුණා කට්ටිය. ඒ කියන්නේ මෙතනින් ඉස්සෙල්ලා හැමතිස්සෙම 8යි එළියට ආවේ. දැන් 11ක් ඇවිල්ලා. වැඩිපුර 3ක් ඇවිල්ලා. ආපු ගමන් මොකද උනේ? අන්න වෙනස් වෙන්න ගත්තා. මේගොල්ලා ආකූල වෙන්න ගත්තා. එතකොට එක් සීමාවක් පනිනවා. ඔන්න ඔයි සීමාවට කියනවා අපි අවදි වේගය කියලා. අවදි වේගය කියලා. අන්නේ සීමාවට. පැහැදිලි? ඒ සීමාව පැන්න ගමන් අවදි වේගය පැන්න ගමන් ඒ කියන්නේ මෙතනින් එන්න පුළුවන් වේගයක් තියෙනවා. හරිද? එතකොට ඔයා දන්නවා මෙතන ඉන්න ළමයි ටික මෙහෙමින් එන්නේ නැහැ නේ. සාමාන්‍ය ස්පීඩ් එකකින් මෙහෙම බෑගෙන එනවනේ. කට්ටිය මෙහෙන් වැඩිපුර ඇවිල්ලා තද වෙනවනේ. තද වෙනකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ වේගය වැඩි වෙනවා. වැඩි වුණොත් යම් කිසි ස්පීඩ් එකක් තියෙනවා. ඒ ස්පීඩ් එක වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? කැත වෙනවා. ඒ කියන්නේ අනාකූල බව නැති වෙනවා. උදාහරණයක් විදිහට මේක කියන ටැප් එකක් වල අරිනවා. ටැප් එක හිමින් අරින්නකො. මුලින් වැටෙන්නේ මොකද? ලස්සනට බින්දුව ගානේ ලස්සනට නූලට වැටෙනවා නේද ඔය ජල බින්දු ටික. ඕක ටික ටික වැඩි කරන් යද්දි මොකද වෙන්නේ? ගෙදර ගිහින් අද කරන්න මේක කල් ඉවරෙච්ච ගමන්. බල් ඉවරෙච්ච ගමන්.
එකපාරට යම් කිසි අවස්ථාවකදී මොකද වෙන්නේ? ඔය ලස්සනට නූල වගේ වැටෙන එක මොකද වෙන්නේ? ක්ෂණිකව විනාශ වෙලා යනවා. ස්පීඩ් එක වැඩි වෙනවා. අන්න ඒ වේගෙට කියනවා අවදි වේගය කියලා. ඒ කියන්නේ මොකද්ද? අනාකූල බව නැති වෙන වේගය තමයි අවදි වේගය කියන්නේ. පැහැදිලිනේ? එහෙනම් ඔයාලා තරුවක්ලා ලියා ගන්න ඕනේ. යම් කිසි අවදි වේගය යනු අනාකූල තරල ප්‍රවාහයක වේගය වැඩි කරන් එද්දී ආකූල අවස්ථාවටපත් වෙන අවස්ථාවේ තරල ප්‍රවාහයේ වේගය අවදි වේගය ලෙස හඳුන්වනවා. පැහැදිලිනේ? හරි. අපි ආයි පොඩ්ඩක් බලමු මොනවා ගැනද කතා කරේ කියලා මෙච්චර වෙලා. හරිද? ඒ කියන්නේ මේකේදී අපි දැනගන්න ඕන දේ තමයි තරල ගමන් කරනකොට තරල මොනවා හරි දෙයක් ඇතුලෙන් හරි බටේකින් හරි කොහේ හරි එකකින් යනකොට ඒගොල්ලෝ යන්නේ හරිද? මේ පාඩමේදී අපිට ඕන අපි සලකන්නේ අනාකූල ප්‍රවාහය යන ගණන් ඒව ගැන තමයි ගැටලුව හදන්න තියෙන්නේ. ඒ කියන්නේ අනාකූල කියන්නේ ස්තර ලෙස. ඒ කියන්නේ අපි දන්නවා මේ ඇතුලේ බටයක් ඇතුලෙන් යනකොට තරල ස්තර ලෙස තමයි යන්නේ. පැහැදිලිනේ? අනිත් වැදගත් දේ තමයි ස්තර ලෙස යනකොට මේ බට ඇතුලේ මැදින් යන ඒවා. ඒ කියන්නේ ස්පර්ශ පෘෂ්ඨ අඩුවෙන් තියෙන. ස්පර්ශ පෘෂ්ඨ දැන් මෙතන ස්පර්ශ පෘෂ්ඨ. මේ දෙපැත්ත මේක රවුමට ස්පර්ශ පෘෂ්ඨ. ස්පර්ශ පෘෂ්ඨ අඩුවෙන් තියෙන ඒවායි වේගය වැඩි. පැහැදිලි නේද? අඩුවෙන් තියෙන වේගය වැඩි. ඒ වගේම මේ වගේ වේගය වැඩි වෙමින් ගිහින් යම් කිසි අවස්ථාවක එයාපත් වෙනවා. මොන වගේ අවස්ථාවක්ද? ආස්තරීය නෙමෙයි ආකූල ප්‍රවාහයක් බවට. උදාහරණයක් විදිහට මතකද? මේව හිතන්නකො. ඔයාලා ඉවල් පැත්තේ ගංගා ගැන හිතන්නකො. හරිද? ගංගාවක සාමාන්‍යයෙන් නම් බැහි නැති කාලෙට මොකද හිමින් ගඟ ගලාගෙන යනවා යස්සන්ට බෑගෙන යනවා. ගඟ ගලලා ගම් වතුර වෙලා හින්න ගහන්න වහින කාලෙට මොකද වෙන්නේ? ගඟකට යන්න පාරවල් නැහැනේ. උඩින් ගාලා කඩාගෙන විදගෙන යන. අන්න මොකද වෙන්නේ? අර සීමාව ඉක්මවා ගියාම යාට හිතිච්ච පාරවල් වල එයා යනවා. පැහැදිලිනේ? හරි. දැන් අපි දන්නවා මෙහෙම තරලේ යනකොට ස්තර ලෙස ගමන් කරනවා. ඒ වගේම මේ මාතර මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ඝර්ෂණ බලයකුත්. ඒ කියන්නේ මේගොල්ලෝ චලිත වෙන්නේ මෙහෙට. චලිත දිශාවට විරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනවා මොකද්ද? F කියලා ඝර්ෂණ බල. හරිද? F කියලා ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. චලිතයට විරුද්ධ. පැහැදිලිනේ? ඒකත් මතක තියාගන්න ඕන. හරිද? හරි. එතකොට මේ ඝර්ෂණ බල විතරක් නෙමෙයි. ඇත්තටම අපි දුස්රාවි බල කියලා කියන්නේ ඝර්ෂණ බල වලට විතරක්ම නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඒව අතර හට ගන්නවා අන්න ඕන ආකර්ෂණ බල. ඒ ආකර්ෂණ බලත් මිදගෙන නේද යන්නේ. එතකොට ඒ ඔක්කොම එකතු වෙලා තමයි ওই දුස්රාවි බල කියලා කියන්නේ. දුස්රාවි බල කියන්නේ ඝර්ෂණ බල වලට විතරක් නෙමෙයි. හරිද? හරි. එතකොට අපි දැනගන්න ඕන තමයි ස්තර ලෙස තරල ගමන් කරනවා. ඒව අතර දුස්රාවි බල හට ගන්නවා. ස්තර වල වේගය වැඩි වුණොත් එයා ආකූල බවටපත් වෙනවා. ඊළඟට මේ වගේ යන එකක හරස් කඩක එක ලක්ෂික හරස් කඩක ප්‍රවේග සමානයි කියන්නේ මොකද්ද? සමානයි කියන්නේ ඒවට කියනවා අනවරත ප්‍රවාහයක් කියලා. අනවරත ප්‍රවාහයක් කියලා. ඒ කියන්නේ මේ වගේ හරස් කඩක් සැලකුවාම හරස් කඩක ප්‍රවේග සමාන වෙන්න ඕන. දැන් මේවයි නම් මේක වෙනස්. පැහැදිලිද? මෙයාගේ වැඩි, මෙයාගේ අඩු. ඊටත් වඩා මෙතනින් යටින්ම තියෙන එක අඩු. ප්‍රවේග වෙනස්නේ. ප්‍රවේග සමාන වෙන්න ඕනේ. එහෙම එනවට අනවරත. පැහැදිලිනේ? වෙනස් ඒවට අනවරත කියන්නේ අනවරත නොවන ප්‍රවාහයක් කියලා කියන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් අනවරත කියන්නේ මොකද්ද? වේග සමාන. පැහැදිලිනේ? හරි. ඔන්න ඔය කරුණු ටික ඉගෙන ගත්තා. හරි. ඊළඟට අපිට තියෙනවා වැදගත්ම දෙයක් ඉගෙන ගන්න මෙන්න මෙහෙම. දැන් ඊට පස්සේ අර ද්‍රව ගමන් කරන ද්‍රවවල ඒ ලක්ෂණ ටික ඉවරයි. අපි කිව්වා අනවරත, ආස්තරීය, අනාකූල, ඊළඟට ආකූල අනාකූල රේඛාවන් ගැන කිව්වා. ඊට පස්සේ අපි කිව්වා ප්‍රවාහ රේඛා ගැන. ওই ටික පද ටික ගැන ඉගෙනගෙන ඉවරයි. ඊට පස්සේ තවත් අරුවක් ටොපික් එකක් වගේ ලියා ගන්න. ද්‍රව ප්‍රවාහයන් සඳහා ස්පර්ශ ප්‍රත්‍යාබල සහ ප්‍රවේග අනුක්‍රමණය සෙවීම. ස්පර්ශ ප්‍රත්‍යාබලය සහ ප්‍රවේග අනුක්‍රමණය සෙවීම. ස්පර්ශ ප්‍රත්‍යාබලය සහ ප්‍රවේග අනුක්‍රමණය සෙවීම. හරි. දැන් මෙහෙම එකක් තියෙනවා. මම මෙහෙම අදින්නම්. ඔයා දන්නවා. හරිද? ඔන්න ඔහම ලේයර්ස් කීපයක් මම අදින්නම්කෝ. ද්‍රව යනවා. ඔන්න ඔහම ලේයර්ස් විදියට යන්නේ. හරිද? මම පොඩ්ඩක් මේක ලොකුවට අදින්නම්. හරිද? නැත්නම් තීරණය කරන්න ඕනේ. ඔන්න ඔය හිතන ඔය තවල් ලේයර් එකක් කියලා. හරිද? මෙයා V1, මෙයා V2, මෙයා V3.
3. අපි දන්නවා v1 ගේ වේගය වැඩි. v2 ගේ v3 ගේ වැඩි. කොහොමද? පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මම මෙහෙම ගන්නවා. මම ගන්නවා මෙන්න මේ තරලය ගමන් කරන මෙන්න මේ පෘෂ්ඨයේ වර්ගඵලය a කියලා. ඒක මේ හැම එකකම a වෙනවා. a කියලා ගත්තා. ඒ කියන්නේ මේ වර්ගඵල අපි දන්නවා මේ දැන් ලේයර් එකක් නේ. ලේයර් එක. ඔය ලේයර් එක මෙන්න ඉස්සරහට මේ පැත්තට වඩා කොටුවට පෙනුනට ඇත්තට මෙයා මෙන්න මෙහෙම තියෙන ලොකු ලේයර් එකක්. හිතන්න මේ ගඟක් කියලා. ගඟක ඔන්න දැන් මම මේ ලේයර් ටික එකතු කරලා තියෙන්නේ ගඟක්. ගඟක ගමන් කරනවා මම මේ ગેප් එක ලොකුවට තිබ්බ වලට පේන්න. හරිද? නැත්තම් මේක ગેප් එකක් නෑ ළමයි ඇත්තටම. මේක ગેප් එකක් දෙන්න නැහැ. උනට මම ওই ටික එකතු වෙලා මෙහෙම තියෙන්නේ ඇත්තටම. හරිද? ඔන්න ඔහොමනේ යනවා කිව්වේ මම. ඔන්න ඔහොමනේ යන්නේ. දැන් මේගොල්ලගේ V1, V2, V3. මම පොඩ්ඩක් ગેප් එක වලට පේන්න ගත්තා. හරිද? මේ හරි. හේතුවක් තියෙනවා ඒකට. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වර්ගඵලයට a කියලා සැලකුවා. වර්ගඵලය a කියලා ගත්තා. හරි. අපි දන්නවා දැන් මේගොල්ලගේ මෙයා v1 මෙයා v2. හරිද? හරි. ඊට පස්සේ මම දන්නවා මේ දෙන්නෙක් අතර හටගන්නව මොනවද හටගන්නේ? මේ දෙන්නෙක් අතර හටගන්න. හිතන්නකෝ මෙහෙම. මෙයා චලිත වෙනවා ඉස්සරහට. පැහැදිලි? මෙයා චලිත වෙනවා ඉස්සරහට. මෙයා ඉස්සරහට චලිත වෙනකොට හරිද? මෙයාගේ චලිතයට විරුද්ධව මෙන්න මෙයා මත අපි යාන්ත්‍රයේදී යාවෙදි ඉගෙන ගන්නවා මෙන්න මෙයා මත හට ගන්නවා මේ පැත්තේ F කියලා බලයක්. හරිද? නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව. හරිද? ඒ කියන්නේ මොකද්ද? තුන්වෙනි නියමය අනුව මෙයා මත මේ පැත්තේ F කියලා බලයක් හට ගන්නකොට මෙන්න මෙයා මත හට ගන්නවා මේ පැත්තේ F කියලා බලයක්. පැහැදිලිද? මෙයා චලිත වෙනකොට එතකොට මෙයා මත හට ගන්නවා F කියලා බලයක්. මෙන්න මේ බලය නිසා මෙයා යන්න උත්සාහ කරනවා. එතකොට මෙයා F කියලා බලය කියන්න උත්සාහ කරනකොට මෙයා මත හට ගන්නවා මේ චලිතයට විරුද්ධව තව බලයක්. පැහැදිලිද? අන්න එහෙම තමයි. එතකොට මේ බලය නිසා තමයි මෙයා යන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ බලය කියන එකට වෙනස් වෙනවා. හරිද? හරි. එතකොට දැන් ඒව ගැන කියන්නේ යන්නේ අපි මේ එක පෘෂ්ඨයක් ගැන විතරයි සලකන්නේ. හරිද? මේවයි කියන ඝර්ෂණ සංගුණකත් එක්ක වෙනස් වෙනවා. හරිද? හරි. බලය විශාලත්ව මෙයයි සමානයි. මෙතන එක්කෙනා මෙතන එක්කෙනා සමානයි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අපි මෙහෙම ගන්නවා. හරිද? දැන් අපිට මුලින්ම ඉගෙන ගන්න ඕන මෙන්න මෙහෙම එකක්. ලියා ගන්නකො ස්පර්ශීය ප්‍රත්‍යාබලය යනු. ස්පර්ශීය ප්‍රත්‍යාබලය යනු. ස්පර්ශීය ප්‍රත්‍යාබලය යනු. කිසියම් ද්‍රව ස්තරයක ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය වේ. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මෙයා කිසියම් ස්තරයක් මත. ඒ කියන්නේ අපි මෙන්න මේ ස්තරයේ සැලකුවොත් මෙන්න මේ ස්තරයේ මෙන්න මේ කිසියම් වර්ගඵලයක් මත නෙමෙයි ඒකීය වර්ගඵලයක් මත. හරිද? ඒකීය වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. එතකොට අපි දන්නවා ඒ වර්ගඵලයක් මත F කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකීය වර්ගඵලයක් මත හොයන්න කොහොමද? F බෙදනවා ඒ වලින්. ඔන්න ඔයාට කියනවා හරිද? එයාට කියනවා ස්පර්ශීය ප්‍රත්‍යාබලය කියලා. ස්පර්ශ ප්‍රත්‍යාබලය. පැහැදිලිනේ? එතකොට අපි මෙයා හඳුන්වනවා ස්පර්ශීය ප්‍රත්‍යාබලය කියලා. හරි නේද? හරි. එහෙනම් ඔයා මෙන්න මේ සටහන දැම්මනේ උඩින්. දැම්මට පස්සේ මේ අර්ධයක් කීම ලිව්වනේ. ලිව්වට පස්සේ මෙන්න මෙයා ලියලා තියෙනවා. පැහැදිලි? ස්පර්ශීය ප්‍රත්‍යාබලය සමානයි F බෙදීමේ කියලා. හරිද? හරි. ඊට පස්සේ ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ මොකක්ද? ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ ප්‍රවේග දෙකක් තියෙනවා. මේ දෙන්නගේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියලා ගත්තම හරිද? අපිට හරිද? අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ දෙන්න අතර දිගෙන් බෙදෙන්න ඕන. මේ දෙන්න අතර දිගෙන් බෙදෙන්න ඕන. දිග කියන්නේ මොකද්ද? අපි සැලකුවොත් මෙන්න මෙයාගේ වෘත්ත කේන්ද්‍රය මෙතන මෙයාගේ වෘත්ත කේන්ද්‍රය මෙතන කියලා මෙන්න මේ දෙක අතර දුර. පැහැදිලිනේ? අන්න ඒ ස්තර දෙක අතර දුරයි ගන්න ඕනේ. ස්තර දෙක අතර දුර. පැහැදිලිනේ? හොඳට මතක තියාගන්න ස්තර දෙක අතර දුර. එතකොට v1 ඍණ v2 බෙදීම l. මෙයාට කියනවා ප්‍රවේග අනුක්‍රමණය. අපි දන්නවනේ v1 වැඩි කියලා අනුක්‍රමණය. v1 ඍණ v2 බෙදීම l. එහෙනම් ඕකත් දාලා තියාගන්න. පැහැදිලිනේ? v1 ඍණ v2 බෙදීම l. ඊට පස්සේ දැන් ඔයාලා මේක දැන් ප්‍රවේග අනුක්‍රමණයයි
ස්පර්ශය ප්‍රත්‍ය බලය හෙව්වට පස්සේ හරිද ලියන්න මාතෘකාවක් වැදගත් එකක්. හරිද? නිව්ටන්ගේ සමීකරණය හරිද? ඒක යටින් මෙහෙම ලිව්වා. හරිද? නිව්ටන්ගේ සමීකරණය යටින් මෙහෙම ලිව්වා. හරිද? අනාකූල තරල ප්‍රවාහයක ස්තර දෙකක් අතර පවතින ස්පර්ශීය ඝර්ෂණ බලය හේතුවෙන් හටගන්නා ස්පර්ශීය ඝර්ෂණ බලය හේතුවෙන් හටගන්නා ස්පර්ශීය ප්‍රත්‍ය බලය ඔයා දන්නවා ස්පර්ශීය මෙන්න මේ අතර දෙන්න ඝර්ෂණ බලය නිසා තමයි හටගන්නේ ස්පර්ශීය ප්‍රත්‍ය බලය කියලා. අපි ලියුවනේ බෙදීමේ ඒ ප්‍රත්‍ය බලය එම ස්තර අතර වූ ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝම සමානුපාතික වේ. ඒ කියන්නේ ඕකෙන් කියන්නේ හරිද? ඒකෙන් සරලවම කියන්නේ මෙහෙම කතාවක්. හරිද? මෙන්න මේ F බෙදීම A කියන කෙනයි. හරිද? F බෙදීම A කියන කෙනයි. හරිද? F බෙදීම A කියන කෙනයි. V1 වෙන V2 බෙදීම A කියන කෙනයි. ඒ කියන්නේ ස්පර්ශීය ප්‍රත්‍ය බලය සහ හරිද? V1 වෙන V2 බෙදීම L කියන කෙනයි මොකද්ද වෙන්නේ? අනුලෝම සමානුපාතිකයි. එහෙනම් නිව්ටන් කියන විද්‍යාඥයා කියනවා ওই සමානුපාතික ලකුණු ඉවත් කරන්න මෙන්න මෙහෙම නියතයක් දැම්මා F බෙදීමේ සමානයි මීට වතාවක් V1 වෙන V2 බෙදීම L. ඔන්නෝක තමයි ළමයි මේ පාඩමේ තියෙන පළවෙනි සහ වැදගත්ම සමීකරණය. F බෙදීමේ සමානයි මීට වතාවක් V1 වෙන V2 බෙදීම L. නීට කියන්නේ මොකක්ද? V1 වෙන V2 බෙදීම L කියන්නේ මොකක්ද? F බෙදීමේ. එහෙනම් මතක තියාගන්න ඔයා කලින් කොටසේ ස්පර්ශීය ප්‍රත්‍ය බලය හෙව්වනේ F බෙදීමේ. එහෙනම් ස්පර්ශීය ප්‍රත්‍ය බලයේ ඒකක සහ මාන ලියලා තියන්න. හරිද? ඒකක සහ මාන. මෙයාගෙත් මාන ලියන්න. හරිද? ඒ කියන්නේ ඔයා අනුක්‍රමණය හොපු තැනත් මාන හෙව්වනේ. එහෙනම් නීටගේ ඒකකයි මානයක් හොයන්න පුළුවන්. හරි. එතකොට විභාගෙදී අහනවා මේ සමීකරණය ලියලා මෙයාගේ පද හඳුන්වන්න කියලා. එතකොට මම ඊට කලිනුත් කියලා ඇති ඔයාලට පද හඳුන්වනකොට මෙයා බලය, ඝර්ෂණ බලය, නැත්නම් දුෂ්‍රාවි බල, මෙයා වර්ගඵලය, මෙයා පළමු ස්තරයේ ප්‍රවේගය, දෙවන ස්තරයේ ප්‍රවේගය, ස්තර අතර පරතරය නීට කියලා හඳුන්වලා හරියන්නේ නැහැ. පැහැදිලි. එතකොට වැරදි. පද කියන්නේ මෙන්න මේ සම්පූර්ණ පදේම මෙන්න මෙයාම. එතකොට මෙයාට කියන්නේ මොකද්ද? ස්පර්ශීය ප්‍රත්‍ය බලය. මෙයාට කියන්නේ මොකද්ද? ප්‍රවේග අනුක්‍රමණය. මෙයාට කියන්නේ මොකද්ද? නීත කියලා හරියන්නේ නැහැ. එයාට කියනවා දුෂ්‍රාවිතා සංගුණකය. මතක තියාගන්න එයා රඳා පවතිනවා. තරලයෙන් තරලයට වෙනස්. නියතගය තරලයෙන් තරලයට වෙනස්. උෂ්ණත්වය මත එයා රඳා පවතිනවා. පැහැදිලිනේ? උෂ්ණත්වය මත එයා රඳා පවතිනවා. කොහොමද උෂ්ණත්වය මත රඳා පවතිනවා කියන්නේ? වත් දන්නවා. ඊ දන්නකො මෙහෙම තෙල් එකක් උණු කරලා තියනවද? තෙල් නටවල තියනවද? නටවනකොට දන්නවද තෙල් වල ඝනකම අඩු වෙලා නිකන් වතුර වගේ වෙනවා කියලා? ඔයලා නැත්තම් දන්නේ නැහැ. ඔයලා දිනා දන්නවා. හරිද? එතකොට රත් වෙනකොට මොකද වෙන්නේ? ඝනකම දුෂ්‍රාවිතාව අඩු වෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් පද ටික හඳුන්වන්න ස්පර්ශ ප්‍රත්‍ය බලය ප්‍රවේග අනුක්‍රමණය. දුෂ්‍රාවිතා සංගුණකය. හරි නේද? හරි. ඊට පස්සේ ඔයාලා මේ දෙක දන්නවනම් මෙයාගේ ඉන්න දන්නවනම් මෙයාගේ දන්නවනම් කලින් කොටසේ ඔප්පු කරානේ ඒකකමාන මෙයාගේ මාන හොයන්න නීට දුෂ්‍රාවිතා සංගුණකේ මාන සහ ඒකක හොයන්න ඕන. පැහැදිලිනේ? හරි. එහෙනම් හොයලා තියන්න නීට ලියන්න පුළුවන්. අපි දන්නා මෙහෙම මම මෙයා මෙතන වෙනස් කරන්න F බෙදීමේ සමානයි V1 වෙන V2 බෙදීම එයි කියලා නීට ගන්න පුළුවන්. හරි නීට ලියන්න. ඔන්න හරි. පැහැදිලි. ඒතකොට දුෂ්‍රාවිතා සංගුණකේ කියන්නේ මොකද්ද? ස්පර්ශීය ප්‍රත්‍ය බලය බෙදීම කවුද?
ප්‍රවේග අනුක්‍රමණය. නැත්නම් ස්පර්ශීය ප්‍රත්‍යාබලය සහ ප්‍රවේග අනුක්‍රමණය අතර අනුපාතය දුෂ්ටාවිතා සංගුණකය කියලා හඳුන්වනවා. එන යටින් ලියලා තියාගන්න. දුෂ්ටාවිතා සංගුණකය යනෝ ස්පර්ශීය ප්‍රත්‍යාබලය සහ ප්‍රවේග අනුක්‍රමණය අතර අනුපාතය වේ. හරි. මම ඔයාලට ගානක් දෙනවා. ඔය ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන ගාන. හරිද? එතකොට ඕකේ. බලන්න මොකක්ද කියලා තියෙන කියලා. ගාන හොඳට ඕකේ. බලන්න මොකක්ද කියලා තියෙන කියලා. ගාන හොඳට කියව ගන්න. හරිද? ඒ කියන්නේ මෙහෙම එකක්. එයා කියනවා හරිද? තිරස් සමතල පෘෂ්ඨයක් මත මිලිමීටර් 1ක ඝනකමට. ඒ කියන්නේ තිරස් ඔන්න සමතල පෘෂ්ඨයක් තියෙනවලු ඔහොම. හරිද? මේ පෘෂ්ඨය මත මිලිමීටර් 1ක ඝනකමට. ඔන්න ඔහොම මිලිමීටර් 1ක ඝනකමට. හරිද? 1 මිලිමීටර්. හරිද? මෙයාගේ ඝනකම 1 මිලිමීටර්. ඝනකම කියන්නේ මහත. හරිද? ඝනකමට ඝර්ෂණ දුෂ්ටාවිතා සංගුණක 1.5යි. 1.5යි නීට 1.5ක් වුණා. හරිද? නීට 1.5ක් වුණා තෙල් පටලයක් අතුරා ඇතිලු. හරිද? ඒ මත වර්ගඵලය 0.1යි වර්ග මීටර. ඒ කියන්නේ මෙයා මත තියෙනවා වර්ගඵලය 1.5. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මෙහිම ගණකයක් තියෙනවා කියලා නේ කියන්නේ. මෙන්න ගණකයක් තියෙනවා කියලා කියන්නේ. ගණකයක් ගෙවිලා මෙයා මත තියෙනවා. ඒක තමයි කියන්නේ. එතකොට එයාගේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ පෘෂ්ඨය. යට ගෑවිච්ච පෘෂ්ඨය. ඉතින් මම ඕක මෙහෙම අඳිනවා. ඔන්නම අඳිනවා. එතකොට එයාගේ මෙන්න මේ පෘෂ්ඨය ගැන තමයි ඔය කියන්නේ. මෙන්න මේ පෘෂ්ඨය ගැන. හරිද? ඒ පෘෂ්ඨය වර්ගඵලය කීයද? 0.1යි. 0.1යි වර්ග මීටර. හරිද? වර්ග මීටරලෝ. එතකොට ඔව් තහඩුව හරිද? තහඩුව ඒ කියන්නේ මම ඊට පස්සේ කරන්නේ මෙයාට බලයක් යොදලා මෙයාට F කියලා බලයක් යොදලා මම මෙයාව ගෙනියනවා V කියලා ප්‍රවේගයකින්. V අගය දීලා තිනවා 1යි. තප්පරයට මිලිමීටර 1 මිලිමීටර per second. හරිද? තප්පරයට මිලිමීටර 1ක වේගයකින්. හරිද? අපෙන් අහන්නේ එහෙම ගෙන යන්න නම් F බලය කීයද කියලා. අපි දන්නවා මෙයා ගෙන යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. එහෙනම් ඒකාකාර ප්‍රවේගයකින් යනවා නම් බාහිර බල තියෙන්න පුළුවන්ද? බාහිර බල තියෙන්නත් බෑනේ. එහෙනම් අනිවාර්යයෙන් මොකද්ද කරන්නේ? මේ බලයට විශාලත්වයෙන් F කියලා ඝර්ෂණ බලයක් මෙතන හටගෙන තියෙනවා. පැහැදිලිනේ? F කියලා ඝර්ෂණ බලයක් හටගෙන තියෙනවාම තමයි. ඇයි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ F කියලා බලයක් යෙදුවනම් අපි දන්නවා බාහිර බලයක් නොමැති පද්ධතියක්. හරිද? නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතී. මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් මෙයාට බාහිර බල තියෙන විදියක් නැත. එහෙනම් මෙයා මත මේ පැත්තට F කියලා බලයක් යෙදුවනම් අනිවාර්යෙන්ම මෙයාගේ ඝර්ෂණ බලය කීයක් විය යුතුමද? F කියලා වෙන්නම ඕන. මෙන්න මේ F එක හොයන්න පුළුවන් අපිට අපේ දන්න නියම වලට අනුව. එතකොට මෙයයි සමානයි. ඒක නිසා මෙයා එනවා. ගොඩාක් දෙනෙක් මේ ගණන් ගැන හරියට අවබෝධයක් නැති නිසා එයාලා හිතන්නේ මේ අර F බෙදීම අපි දන්නවා සූත්‍ර දන්නවා ප්‍රත්‍යාබලය සමානයි නීට වතාවක් V1 ගුණ V2 බෙදීම L කියලා ගන්න පුළුවන් නේ. හරි. ගොඩ දෙනෙක් හිතන්නේ මේ F කියන්නේ මෙයා කියලා. නෑ. මෙතන තියෙන F නෙමෙයි ළමයි මේ කියන්නේ. මෙන්න මෙතන තියෙන. හැබැයි අපේ ගානට අනුව මෙයයි මොකද්ද මේ? සමාන වුණා. එච්චරයි උනේ ඉතින්. පැහැදිලිද? හරි. ගානට අනුව තමයි. හිතන්නකො මෙහෙම මේ පැත්තනොත් මොකක් හරි යම් කිසි බලයකින් ඔන්න මැඩ පැත්තල තියෙන S කියලා බලයක්. F1 F2 මේ පැත්තට උඩිනුත් ස්පර්ශ ප්‍රත්‍යබලයක් ස්පර්ශ බලයක් තිබ්බ කියලා දන්නකො මේක උඩි වස්තුව උඩි. එතකොට අපි දන්නවා මේ F කියන්නේ කවුද? F1 ද F2. හරිද? එතකොට මෙතෙන් ආදේශ කරන්න ඕන කවුද? F2 එක. පැහැදිලිනේ? F1 එක මොකක් හරි වෙන ක්‍රමයකින් හොයාගන්න දේවි නැත්නම් ආගේ දේවි මේ දෙන්නගේ එකතුව තමයි F කියන්නේ. හරිද? අපිට මේ ගානේ නම් F1 කියලා එකක් දීලා නැහැ. ඉතින් ගාන ලේසි. එතකොට කෙලින්ම මොකද්ද?
F සමාන F2ට. පැහැදිලිද? මම කෙලින්ම මෙයාත් F කියලාම ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ අපි දන්නවා හරිද මේ වස්තුව මත ස්පර්ශීය ප්‍රත්‍යා බලයක් F කියලා ක්‍රියාත්මක වෙනවනම් තරලය මතත් මොකද වෙන්නේ? තරලය මතත් ක්‍රියාත්මක වෙනවා. තරලය මත මේ පැත්තට F කියලා බලයක්. ඇයි? මේ බලයට මෙයා සමානයි. ඝර්ෂණ නියම අනුව. අපි දන්නවා ඝර්ෂණ නියම වල මොකද්ද වෙන්නේ? සාපේක්ෂ චලිතයක් වෙනකොට මතක ඇති ඝර්ෂණ වල කිව්වා සාපේක්ෂ චලිතයක් වෙනකොට මෙන්න මෙහෙම. මතකද මෙහෙම ඔයාලට ගණන් කරනකොට තියරි කරනකොට ඔන්නෝම වස්තු දෙකක් තියෙනවා. මෙයා මත යම්කිසි බලයක් යදුවොත් හරිද? මේ පැත්තට මෙහෙම බලයක් හට ගන්නවා, මෙහෙමත් හට ගන්නවා, මෙහෙමත් හට ගන්නවා. මේ දෙන්න අතර ඝර්ෂණ බලය මෙයා මත ක්‍රියාත්මක වෙනවා. මේක මෙයා මත ක්‍රියාත්මක වෙනවා. මේක. හරිද? මේ දෙන්න සමානයි. ඒ මම මේ යාන්ත්‍ර විද්‍යාව කරනකොට කිව්වා මම මේක ආයි පටල ගන්න නැහැ මෙතෙන්ට. හරිද? මේ දන්නේ නැති කට්ටිය ඉන්නවනම් යාන්ත්‍ර විද්‍යාව මම ඒ තියරි කරන දවස්වල වීඩියෝස් එක Zoom වීඩියෝස් කීපයක් තියෙනවා. හදා ගන්න බැරි කට්ටිය ඉන්නවනම් දන්නේ නැති කට්ටිය ඉන්නවනම් ඉල්ලන්න. හරිද? මට බලෙන් දෙන්න බෑ. ඉල්ලන්න. හදා ගන්න බැරි කෙනෙක් ඉන්නවා. පැහැදිලි? නැත්තම් ඔයාලා දන්නවා මේ බලයට මෙයා සමානයි. ඝර්ෂණ නියම අනුව. ඇයි ඒ? හරිද? ඝර්ෂණ නියම අනුව සමානයි. හරි. ඊට පස්සේ මෙයාට මෙයා සමානයි. මේ බලය ක්‍රියාත්මක වෙන්නේ මේ ස්කන්ධය මත. මේ බලය ක්‍රියාත්මක වෙන්නේ තරලය මත. අන්න දැන් තරලය මත බලය ක්‍රියාත්මක වුණා. එහෙනම් ඇත්තටම F2 කියන්නේ කවුද? සෝරි F කියලා ගන්නව කවුද? තරලය මත. තරලයේ ස්තරය මත ක්‍රියාත්මක වන බලය. පැහැදිලිනේ? මෙන්න මේ බලය තමයි ගන්න ඕන. තේරෙනවද? මෙන්න මේ බලය. උඩම ස්තරය. පැහැදිලිනේ? තේරෙනවා කියලා හිතනවා ඇති. මෙන්න මේ බලය. ඇත්තටම මෙයාත් නෙමෙයි හොඳේ. මං කියන්නේ මෙයා කියලා ගොඩ දෙනෙක් හිතනවා කියලා. මෙයා කියලා ගන්න කොහොමද? මෙයාත් නෙමෙයි. ඇත්තටම මෙයා. ඇයි තරලයට තමයි මේ ගණන් දාන්නේ. මේ F එක තියෙන වස්තුව මත බලයක්. වස්තුව මත බලා දාලා නැහැ. තරලය මත බලයි සලකන්න ඕනේ. ඒකට මෙන්න F එක. එහෙනම් අපි මෙන්න මේ F එක යවුවා නම් එයා මෙයාට සමානයි. එයා මෙයාට සමානයි. එහෙනම් මේක එනවයි කියන්නේ. හරිද? පැහැදිලිනේ? හරි. එහෙනම් F බෙදීමේ F එක දන්නේ වර්ගඵලය කීයද? 0.1යි. ඇයි ඒ 0.1 කියන්නේ? මේ තරලය මත බලයේ යොදන වර්ගඵලය මෙන්න මේ වස්තුවේ වර්ගඵලය තමයි. පැහැදිලිද? මෙහා මෙන්න මේ හරිය දැන් අපි මේ හරිය සැලකුවොත් මේ හරිය ස්පර්ශීය ප්‍රත්‍ය බලයක් සොරි. බලයක් යෙදෙන්නේ නැහැ. මෙන්න මෙයා ඇතුලේ තමයි යෙදෙන්නේ. මෙන්න මේ හරිය වගේ. ඇත්තම කතාවක තියෙන මෙන්න මෙතන. පැහැදිලිනේ? හරි. එහෙනම් වර්ගඵලය කියන්නේ 0.1යි m වර්ග. පැහැදිලි සමානයි. මීට අගය දීලා තියෙනවා. කීයද? 1.5. හරිද? මෙතන ඊට පස්සේ V1 ඍණ V2 V1 කීයද? V1 ඍණ V2 දෙකක් කොහෙන්ද ළමයි? දෙකක් කො මොකද්ද මේ දෙක? දෙක මොකක්ද? මොකද්ද මේ දෙක? ප්‍රශ්න තියෙනව නේද? හරි. මේව කරන්න. මම මේ ටික මෙහෙම තියලා මෙයා මෙහෙම තියලා V1 ඍණ V2. ඒ කියන්නේ අපි දන්නා මෙහෙම ගන්න. ඔන්න තරලයනේ. මේ තරලේ ස්තර කියා මෙන්න මෙයා තමයි දැන් චලිත වෙන්නේ. මෙන්න මේක තමයි තරලය. මෙයා තමයි ලේයර් හදාගන්නේ. එතකොට අපි සලකන්නේ හරිද? අපි කිව්වද ගණන් වල කියනකොට අනුයාත ස්තර දෙකක් අතර කියලා නෑ. අනුයාත ස්තර වෙන්න ඕනේ නෑ. මොකක් හරි ස්තර දෙකක් අතර. එතකොට අපි සලකනවා උඩම ස්තරය පල්ලෙහා ස්තරය කියලා. මෙන්න මේකේ උඩම ස්තරය පල්ලෙහා ස්තරය. එහෙනම් අපි දන්නවා මේ උඩම ස්තරයට තියෙනවා මෙන්න මෙයාගේ ප්‍රවේගයම. අපි එහෙම සලකනවා. උඩම ස්තරය යන්නේ මෙන්න මෙයාගේ ප්‍රවේගයම තමයි. පැහැදිලිනේ? එහෙනම් අපි ගන්නවා මීටර අදානවා 1.5 තවක් ns m ඍණ 2 මෙතන v1ට ඒක කොහොමද? නෑ ඒක කොහොන. මොකද මෙතන මේ මී අප්‍රේට මේක තියෙන්නේ. V1ට කීයද දාන්නේ? V1 කියන්නේ මෙයානේ. උඩේ එක්කෙනානේ වැඩි එක්කෙනානේ. එහෙනම් එයාට දානවා 1යි මිලි තියෙන්නේ. එහෙනම් එයා මීටර ගන්න ඕන 10 ඍණ 3යි ms ඍණ 1. අවසාන ප්‍රවේගය කියන්නේ V2 එක. අවසාන ප්‍රවේගය නෙවෙයි V2 එක. V1 V2. මෙයා V1 කියලා සැලකුවා නම් මෙයා V2. මෙන්න මේ ස්තර යටම ස්තරය චලිත වෙනවා කියලා කොහෙද කියලා කියනවද මේසි? නැහැ. ඒ කියන්නේ මේසි ගාව තියෙන ස්තරය
චලිත වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ ප්‍රවේගය බිඳුවයි. එයාගේ ප්‍රවේගය බිඳුවයි. හොඳට මතක තියාගන්න. මේ ගාන හදන විදිය ක්‍රමේ හොඳේ. මෙයාට v1 කියලා ගත්තා. මෙයා බිඳුවයි. ඇයි? තරලයේ උඩ විස්තරයේ මෙයාගේ ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. යට විස්තරය මේසයක් නේ. මේසේ හරි පොළව හරිනේ. එයා නිශ්චලයිනේ. එහෙනම් නිශ්චලව තියෙනවා. හදිසියෙන් හිතන්න යටත් තව මොකක් හරි එකක් තිබ්බා කියලා. එයත් යම් කිසි ප්‍රවේගයකින් චලිත වෙනවා. හිතන්න මේම. ඔන්න පෙට්ටියක් තියෙනවා. නැද තියෙනවා තෙල්. ආය යටත් පෙට්ටියක් තියෙනවා. මෙයා V1 එකකින් යනවා, මෙයා V2 එකකින් යනවා. හැබැයි V1 එක වැඩි කියනවා. හරි. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ තෙල් මැද තියෙන තෙල් ස්තරයේ උඩ ස්තරයට V1 කියලා ප්‍රවේගයක් තියෙනවා, යටේකට V2 කියලා ප්‍රවේගයක් තියෙනවා. පැහැදිලිද? හැබැයි දැන් මේ ගානේ යටේක නිශ්චලයි. පැහැදිලිද? එහෙනම් බිඳුවයි. පැහැදිලි? එහෙනම් කෙලිම බිඳුව දාන්න ඕනේ නැහැ බිඳුවයි. පරතරය කියන්නේ L කියන්නේ මෙන්න මේ ગેප් එක. 1 මිලිමීටර් 1 ගුණ කිරීම 10^3යි. එන්න. ඔන්න ඕක සුළු කරාම 10^3 10 කිරීම ඉවත් වුණා. අපිට ඕක සුළු කරාම එනවා F වෙනවා කීයද? F වෙනවා 0.15 නිව්ටන් කියලා. පැහැදිලිනේ 0.15 නිව්ටන් කියලා. මේස්ට මේස් එක ඉවත් වුණා. M එක. ඔව්. මෙතනින් M එකට M ඉවත් වුණා. M. ඔව් හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ඔයාලා. හරිද? පොයිසල් සමීකරණය. පොයිසල්ගේ සමීකරණය කියනවා. පොයිසල් සමීකරණය කියනවා. හරිද? හරි. මෙහෙම ලියා ගන්නකො පොයිසල් සමීකරණය යටතේ. හරිද? නලයක් තුලින් ද්‍රවයක් අනවරත සහ අනාකූල තත්ත්වයට යටතේ. ද්‍රවයක් අනවරත සහ අනාකූල යටතේ තත්ත්වයට යටතේ. අවුලක් නැහැ ඒක. හරිද? කොහොම කිව්වත් අනවරත සහ අනාකූල තත්ත්වයට යටතේ. ඒක කාලයක් තුලදී ගලන ද්‍රව පරිමාව හෙවත් පරිමා ශීඝ්‍රතාව වරහන් ඇතුළේ දාගන්න පරිමා ශීඝ්‍රතාව කිව්වතන T බෙදීම T කියලා. පරිමා ශීඝ්‍රතාව රඳාපවතින රාශීන් තුනක් ඇත. ඒවා නම් පළවෙනි එක නලයේ අභ්‍යන්තර අරය. නලයේ අභ්‍යන්තර අරය කියපු තැන වලන්න තුනේ A අකුර දාගන්න සිම්පල් A. නලයේ දෙවෙනි එක නලයේ පීඩන අනුක්‍රමණයක් කිව්වම ශීඝ්‍රතාවයක් කිව්වම කාලයෙන් බෙදෙනවා. අනුක්‍රමණයක් කිව්වම දිගෙන් බෙදෙනවා. පීඩන අනුක්‍රමණය පීඩන වෙනස බෙදීම දිග P බෙදීමෙන්. ඕකේ P1 ඉන්න P2 බෙදීමෙන් කියලා දාගත්තා නම් වඩා හොඳයි. හරිද? පීඩන අනුක්‍රමණය P1 ඉන්න P2 බෙදීමෙන්. නැත්තම් ලියා ගන්න ඩෙල්ටා P බෙදීමෙන්. ඕකත් එකයි. හරිද? ඩෙල්ටා P බෙදීමෙන්. හරිද? පීඩන අනුක්‍රමණය සහ දුස්රාවිතා සංගුණක. වේ. දුස්රාවිතා සංගුණකේ වේ. ඊට පස්සේ තරව යටින් දාලා තියාගත්තා. මෙහිදී ප්‍රවාහ ශීඝ්‍රතාවයට නැත්නම් පරිමා ශීඝ්‍රතාවයට ඔකට කියනවා ප්‍රවාහ ශීඝ්‍රතාවයක් කියලා. හරිද? පරිමා ශීඝ්‍රතාවයට නලයේ අරය අනුලෝමද පීඩන අනුක්‍රමණයට අනුලෝමද දුස්රාවිතා සංගුණකයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. ඒ කියන්නේ මෙන්න මෙහිම සම්බන්ධතාවයක් අපිට ගන්න පුළුවන්. V බෙදීම T අනුලෝම සමානුපාතිකයි. නලයේ අරය වගේ හතරවන බලයට මතක තියාගන්න. හරිද? P බෙදීම L වතාවක් නීටා.
පැහැදිලිද? නලයේ අරය වගේ හතර ගුණයටයි නලයේ අරයට අනුලෝමවත් පීඩන අනුක්‍රමණයට අනුලෝමවත් දුෂ්ටාවිත සංගුණ ප්‍රතිලෝමවත් කියන. පැහැදිලිද? හරි. ඊට පස්සේ හරිද? ඔය සමානුපාතික ලකුණ නියත ඉවත් කරන්න යාලා ගත්තා නියතයක්. ඒ නියතයට කියනවා 5 බෙදීම 8යි කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ සූත්‍රයෙන් පොඩ්ඩක් අප්ඩේට් කරලා කියනවා A4 P බෙදීම 8ක් නියතයි කියලා. ඔන්න සූත්‍රය. ඕක තමයි මේ පාඩමේදී අපි ගන්න දෙවන සූත්‍රය. පැහැදිලිනේ? දෙවන එක. වැද්දගත්ම දෙවන එක. මේකේ පද ටික හඳුන්වන්න ඕනේ. මොකද්ද මේ? පරිමාසීකතාවය මේ 5 බෙදීමට කියන නියතයක් A4. ඒ කියන්නේ නලයේ අභ්‍යන්තරාරය. හොඳේ. බාහිරාරය නෙවෙයි අභ්‍යන්තරාරය. P කියන්නේ P බෙදීමේ තනි පදයක් පිටේ ලියන පීඩන අනුක්‍රමණය. නීට කියන්නේ දුෂ්ටාවිතා සංගුණ කිය. පැහැදිලිද? හරි. ඔයාලා මේකේ මාන වශයෙන් ඔප්පු කරලා තියන්න ඕනේ. V බෙදීමට මාන හෙව්වා. මේ පැත්තේ මාන හොයලා ඇත්තටම මේ දෙන්න සමානද කියලා. එහෙනම් පහත් ඉහත සමීකරණය මාන වශයෙන් සත්‍ය බව පෙන්වීම. මාන වශයෙන් සත්‍ය බව පෙන්වීම කියලා ලියලා ඔයාලා තනියෙන් ඔප්පු කරලා ලියන්න ඕනේ. මාන සුළු කරනවා කියන එක මේ සරල දෙයක්. හරිද? ඒ වගේ දෙයක් කියලා දෙන්නේ නැහැ. මොකද ඊට වඩා හොඳයි හැමදාම කියන වගේ අට වගේ සබ්ජෙක්ට් එකක් කරන එක. හරිද? හරි. ඊට පස්සේ මාතෘකාව ලිව්වා. හොයිස සමීකරණය වළංගුණ තත්ත්ව. වළංගුණ තත්ත්ව ඉහත සමීකරණය වළංගුණ තත්ත්ව කියලා ලියාගත්ත පළවෙනි එක. ද්‍රව ප්‍රවාහය අනාකූල විය යුතුය. අනාකූල විය යුතුය. අනාකූල විය යුතුය. අනාකූලයි කියන්නේ නිශ්චිත හැඩයක් තියනවා හිමින් යන්න ඕනේ නේද? පීඩන අන්තරය වැඩි වුණොත් මොකද වෙන්නේ? පීඩනය වැඩි වුණොත් වේගය වැඩි. අර මං කිව්වා පන්තියේ අර පාරදිගේ හීනි පාරදි කියනකොට උඩින් වැඩිපුර ළමයි ප්‍රමාණයක් આવුත් වැඩිපුර පීඩනය වැඩි වෙන. එතකොට මොකද වෙන්නේ? කඩාගෙන ළමයිට පල්ලෙහාට එනවා. පීඩන අන්තරය වැඩි වුණොත් ඒකයි වෙන්නේ. ඒක නිසා අඩු පීඩන අන්තරයක් පවත්වා ගත යුතුයි. එහෙනම් මොකද්ද වෙන්නේ? අපි කිව්වා මේක සමීකරණය තෘප්ත වෙන්න අවස්ථාවේ තමයි අනාකූල තරල ප්‍රවාහයක් විය යුතුයි. එහෙනම් එසේ වීම සඳහා පීඩන අනුක්‍රමණය ඉතා අඩු විය යුතුයි කියලා ලියාගන්න. ඒ සඳහා පීඩන අනුක්‍රමණය ඉතා අඩු විය යුතුයි. එහෙනම් අඩු පීඩන අනුක්‍රමණයක් තියෙන තරල ප්‍රවාහයක් ගන්න ඕන. පැහැදිලිනේ? පීඩන අනුක්‍රමණය ගොඩාක් වැඩි වුණොත් එයා ආකූල වෙලා. පැහැදිලිද? ආකූල වෙලා ඕක සත්‍ය වෙන්නේ නැහැ. අනාකූල වීම අනිවාර්යයි. ඊට පස්සේ අනවරත විය යුතුය. අනවරත කියන්නේ මොකද්ද? ස්තර ලෙස ගලාගෙන යන්න ඕන. ආස්තරීය තරල ප්‍රවාහයක් විය යුතුයි. පැහැදිලිනේ? අනවරත විය යුතුයි. හරිද? ඊළඟට ද්‍රවය අසම්පීඩ්‍ය විය යුතුයි. ඒ අසම්පීඩ්‍ය කියන්නේ මොකද්ද? අසම්පීඩ්‍ය කියනවා ඔයාලා යාන්ත්‍ර විද්‍යාවෙත් ඉගෙන ගන්නවා ද්‍රවස්ථිතිය පාඩම යටතේ. අසම්පීඩ්‍ය කියන්නේ මොකද්ද? පීඩනය කරාම පරිමා වෙනසක් වෙන්න බෑ. අසම්පීඩ්‍ය. පීඩනය කරාම පරිමා වෙනසක් නොවිය යුතුයි. එහෙනම් අසම්පීඩ්‍ය තරලයක් විය යුතුයි. දන්න ටි කට්ටිය ලියලා තියා ගන්න ඕන. ඊළඟ එක තරලය ගමන් ගන්නා නලය. ඔය නලයේ අරය කිව්වනේ. ඔය නලය ඍජු විය යුතුයි. ඒ කියන්නේ ඒ කියන වර්ගඵලය අපි කියවනේ අභ්‍යන්තරාරය ඒ කියලා එයා මුළු නලය පුරාවටම ඒ වෙන්න ඕන. නලය පුරාවටම. පැහැදිලිනේ? නලය පුරාවටම. එතකොට ඔයාලට ඕකේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ප්‍රැක්ටිකල් එකක් කරනකොට හොයනවා කොහොමද නලයේ අරය හරියටම හොයන්නේ කියලා. මොකද මේ වගේ සමීකරණයක බලන්න නලයේ අරය චුට්ටක් හරි දශම ස්ථානයකින් වෙනස් වුණොත් එයා 4 ගුණයකින් මේ සමීකරණයේ නිර්වද්‍යතාවයට බලපෑම් එල්ල කරනවා. දැන් හිතන්නකො නලයේ අරය සෙන්ටිමීටර් 1යි. අවුලක් නැහැ. එතකොට මෙයා 1යි කියලාම ඉන්නේ. වැරදිලාවත් ඔයා මෙතන 2යි කියලා කැල්කියුලේෂන් එක කරනකොට අරය මන්ට වැරදුනා. වඩා 2යි සෙන්ටිමීටර් කියලා. එතකොට මෙයාගේ උත්තරේ කී ගුණයකින් වෙනස් වෙනවද? 2 4 වෙනි බලය කියන්නේ. 2 4 16යි. එතකොට මෙයාගේ එන්න ඕන උත්තරේට වඩා 16 ගුණයකින් වාගේ උත්තරේ මොකක්ද වෙලා තියෙන්නේ? වරද්දලා. පැහැදිලිද? ගොඩාක් වැරදෙනවා. නිසා මෙයා නිවැරදිව ගන්න ඕන. එතකොට මේක නිවැරදිවම සැලකිය යුතු ගත යුතු වගය. මේ ප්‍රකාශනයේ තියෙන අතිශය නිර්වද්‍යතාවය යුතු සැලකිය යුතු වගය තමයි වර්ගඵලය.
පැහැදිලිනේ. එතකොට ඔයා වර්ගඵලය ගන්න ක්‍රම තියෙනවා ඒක ප්‍රැක්ටිකල් එකේ කියලා දෙනවා. හරිද? හරි. එතකොට නලය ඍජු සහ සිහින් විය යුතුයි. සිහින් විය යුතුයි. පැහැදිලි නලය සිහින් වෙන තරමට හොඳයි. මොකද මේකේ අපි දන්නවා අපිට 100% නලය අරය හරියටම ගන්න බෑනේ. එතකොට මෙයා ලොකු වෙන්න හිතන්නකෝ. නලය සෙන්ටිමීටර් 5ක් වෙච්ච එකක් අරගෙන. හරිද? එයා ටිකක් වැඩිපුර ආගයකින් කියවුනොත් එයාගේ වරදින්න තියෙන සම්භාවිතාව වැඩි. හැබැයි මෙයාගේ අගය ඉතාම අඩු වෙන්න. එකට ආසන්න වෙන්න මොකද වෙන්නේ? අරය වැරදියට කියවුණා. උත්තරේ නිර්වත්තාවේ වැඩි. ඒ කියන්නේ මෙයා ඉතාම සිහින් වෙන තරමට වඩාත් යෝග්‍යයි. හරිද? ඒ වගේම ඔකයට තව කරුවක් ලියලා තියාගන්න. ඉහත දත්තවල ඉතාමත්ම නිවැරදිව ලබා යුතු දත්තය වන්නේ නලයේ අරය වේ කියලා. හරිද? ඒකට හේතුවක් ලියලා තියාගන්න. එයා 4 ගුණයකින් වැඩි වෙන නිසා. 4 ගුණයකින් නෙමෙයි 4 බලයකින්. හරිද? 4 බලයකින් වැඩි වෙන නිසා. හරි. ඔය සමීකරණේ හරිද? තේරෙන්නත් එක්ක මම උදාහරණ ගන්න ටක් ගාලා දාන්න. කරන්නකො ගාන ඉක්මනට ලියා. අනේ ඔයාලට ප්ලේ වෙච්ච ගාන මේකේ කියනවා මෙහෙම හරිද? බඳුනක පතුලට ආසන්නයේ 40 mm දිග සහ අභ්‍යන්තර විස්කම්භය 2 mm වන තිරස් නලයක් සම්බන්ධ කර. එහෙම නලයක් තියෙනවලු. හරිද? නලයක් සම්බන්ධ කර බඳුන ජල කරාමයක පල්ලෙහායි. ජල කරාමයක් උඩින් තියෙන ඒක පල්ලෙහායින් තබා ඇත. කරාමයෙන් නියත ශීඝ්‍රතාවකින් යුතුව ජලය ගලා යන පරිදි විවෘත කර තැබූ විට බදුන තුල ජල මට්ටම 10 සෙන්ටිමීටර දක්වා ඉහළ නැග සමුද්‍රයට විය. කියන්නේ මෙහිම මෙතනින් යම්කිසි ශීඝ්‍රතාවයකින් ජලය වැටෙනවානේ. එතකොට ඒ වැටෙන ශීඝ්‍රතාවයෙන්ම මොන වීබෙදීම t ශීඝ්‍රතාවයෙන් වැටෙනවා. ඒ කියන්නේ මෙයා සමතුලිතයි කියන්නේ ළමයි මෙතනින් එළියට මේ ශීඝ්‍රතාවයෙන්ම යනවා. එයි මෙහෙන් හින්සන ටික මෙතනින් යනවානේ. යනවා නම් මෙන්න මේක නියතයි. මොකක් හරි එකක් හිතන්නකෝ මොනවා හරි ඔන්නාම හිතන්න මෙහෙම. හිතන්නකෝ ඔයාට මොන හරි දෙනවා. ඔයා මොන හරි හිතන්න ඕන ඔයාට දෙනවා ඔයාගේ ළඟ ඉන්න යාළුවෙක් හරිද දෙනවා කඩල පැකට් එකක් කඩල ගොටු ගහලා කඩල එක ගොට්ටක කඩල 10ක් තියෙනවා. ඔයා කරන්නේ මොකද්ද? පෙරේතකමට කඩල ගොට්ට පළවෙනිට ගත්ත ගමන් මොකද වෙන්නේ? කඩලටයක් කනවා. ඊළඟට කඩලට දෙකක් විතර ගන්නවා පළවෙනි පාර. ඊට පස්සේ අනිත් යවනවා ආයි තියනවා තැනකින්. එතකොට ඒකේ 8යි තියෙන්නේ. ඔන්න දෙවනි ගොට්ටක් දෙනවා. ඒකෙනුත් දෙකක් විතර කටේ දාගෙන දෙනවා 8යි. ඔහොමම කාලා ඔයාගේ කඩල වලින් බඩ පිරෙනවනේ. ඇති වෙලා කාලා කඩල. කන්න කාලා ඇති වුණාට පස්සේ අරයා ගොට්ට දුන්නම 10යි කියලා. ඔයා ඒ ගොට්ටම මෙතනින් තියනවද? නැත්නම් ගොට්ටේ අඩු වෙනවද? කන්නේ නැහැ හැබැයි. අඩු වෙනව නේද? අන්න ඒ වගේ තමයි මෙතනින් මේ ජලය දානකොට මුලින් මේ පද්ධතිය මෙතන පිරෙන්නයි මේක පිරෙන්නයි ජලය ගන්නවා. ගත්තට පස්සේ මෙයා නියත වුණාට පස්සේ මෙතනින් ජලය වුණා. මේ ටික අනිවාර්යෙන් මොකද වෙන්නේ? අවුට් වෙන්නම ඕන. හරිද? එහෙනම් මෙතනින් එළියට යනවා. පැහැදිලිනේ? ඔන්න වීබෙදීම T කියලා ඔයා සම්බන්ධතාවයක් ගත්තා. හරිද? හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මෙතනින් ගන්න ශීඝ්‍රතාවය. මෙතනින් ගන්න ශීඝ්‍රතාවය මෙතනින් එළියට යන ශීඝ්‍රතාවය සමානයිනේ. එහෙනම් අපි ගානේ හොයන්නේ මෙන්න මෙයා තමයි. එයා මෙයාට සමාන වෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දන්නා සූත්‍රය පොයිසන් සමීකරණේ වීබෙදීම T සමානයි. 5a4 බෙදීම 8 මීටර එද. හරිද? මෙන්න මෙයා හොයන්න ඕනේ. 5 දාන්නවා වගේ ආරය දාන්නවා විස්කම්බේ දීලා තියෙන 1 මිලිමීටර කියලා හදලා ගන්න. මීටර කීයද? මෙයා දාන්නවා L කීයද? මෙන්න මේ දිග. හරිද? සෝරි P අකුරම තුනක්. P කො? P දාන්නවද? P යගේ දීලා තියෙනවද? ඔයාලට මේ සමීකරණේ ඔක්කොම පද ටික එළුත් දන්නවා. නොදන්න එකම පදේ මොකද්ද? P විතරයි. එහෙනම් P හොයා ගන්න ඕනේ. පැහැදිලිද? P දන්නේ නැහැ. P හොයාගන්න කොහොමද? පීඩන අනුක්‍රමණය. එහෙනම් මට කියන්න සලකනු ලබන්නේ මෙන්න මේ කොටස් දෙක නේද? එහෙනම් මෙතන P1 කියලා දාගත්තා මෙතන P2 කියලා දාගත්තා. එහෙනම් P1 වින P2 නේද? ඔය P කියන්නේ පීඩන අනුක්‍රමණයට P1 වින P2 වෙදි නේද? ඕකනේ. එහෙනම් P1 හොයාගන්න ඕන P2 හොයාගන්න ඕන. P1 හොයන්නේ කොහොමද? P1 කියන්නේ මොකක්ද? මෙතන පීඩනය. මෙතන පීඩනය මනින්නේ කොහොමද? අපි ගමු මෙන්න මෙතන 15 ලක්ෂයේ පීඩනය කියලා. මනින්නේ කොහොමද? ඒ මනින්නේ අපි දන්නා මේ
මෙන්න මෙතන පීඩනය වනින්නකො මෙතන පීඩනය කියන්නේ මොකද්ද? උඩින් තියෙන වායුගෝලීය පීඩනය phi ධන h rho g මම මෙතන p නෝට් කියලා ගන්නවා. සමානයි p නෝට්. අපි දන්නා මෙතන පීඩනය සමානයි. ඇයි ඒ? එකම මට්ටමේ එකම ද්‍රව මට්ටමේ පීඩන සමානයි. එහෙනම් අපි දන්නවා p1 කියන කෙනාගේ පීඩනය හොයාගත්ත මොකද්ද? phi ධන h rho g. p2 කියන්නේ කවුද? p2 මෙතන පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනය විතරයි. අයි ද්‍රව ගඳක් මගින් උසට ජල පීඩනයක් දෙන්නේ නැහැ phi. එහෙනම් මෙයා අඩු කරොත් මොකද වෙන්නේ? මේ phi ට phi කැපිලා ගිහිල්ලා p කියන්නේ කවුද? h rho g කියන එනවා. h කියන්නේ කවුද? මෙන්න මේ ද්‍රව කඳේ උස. rho කියන්නේ ඝනත්වය. ඔන්න දීලා තියෙනවා. g කියන්නේ ගුරුත්වය තොරණය. එහෙනම් ඔක්කොම පද ටික ගන්නවා. එහෙනම් ඔයාලා මොකද කරන්නේ? v බෙදීම t සුළු කරන් යන සමීකරණය සුළු කරලා. පට්ට සරලයි. එතකොට එතනින් එන්නේ මෙන්න මෙතන ශීඝ්‍රතාවය. හැබැයි අපි දන්නවා මෙතනින් එළියට යන ශීඝ්‍රතාවය සමානයි මෙතනින් ඇතුළට එන ශීඝ්‍රතාවය. එතකොට අන්න ඒ තියරි ටික හරියට අවබෝධ කරගන්න මොකද්ද අපි හොයන්නේ ළමයි මෙතන ශීඝ්‍රතාවය. ගොඩක් තැන්වල ඔයාලා හිතන්නේ නැති එකපාරටම මෙතන ශීඝ්‍රතාවය නැතිව හොයන්නේ කියලා. මෙතන නෙමෙයි. එකපාරට අපිට එතෙන්ට බෑ හොයන්න. පැහැදිලිද? හදිසියෙන්වත් එහෙම හිතන්නකෝ. බඩ දෙකක් දෙපැත්තෙන් දාමු. බඩ දෙකක් දෙපැත්තෙන් දාමු. මෙයා හිතන්නකෝ 20යි කියලා. සෙන්ටිමීටර දිග. මෙයාත් මේ පැත්තෙන් එනවා. එතකොට අපෙන් අහනවා ඉන් කරන ශීඝ්‍රතාවය. එතකොට මොකද්ද කරන්නේ? එතකොට මොකක්ද දාන්න? අපි දාන්නා මෙතනින් ඉන් කරන ටික මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි යන දෙන්නගේම එකතුවට සමානයි. පැහැදිලි දෙන්නගේම එකතුවට සමානයි. පැහැදිලි අනිවාර්යයෙන්මයි මෙයා දාපු ටික මෙතනින් ඉනුත් යන්න ඕන මෙතනින් යන්න ඕන නැතුව වෙන යන්න තනක් තියෙනවද? නෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා අයින් කරා මෙතනින් යන ටිකයි මෙතනින් යන ටිකයි දෙකේම එකතුවට සමානයි. එතකොට මෙතනුත් හොයන්න ඕන v බෙදීම t කීයද කියලා. v1 බෙදීම t කියලා t එකම කාලයකදී ගන්නේ t කියලා ගත්තා. මෙතනදී v2 බෙදීම t. හරිද? එහෙනම් මේ එතනින් කියපු ශීඝ්‍රතාවයයි මෙතනින් කියපු ශීඝ්‍රතාවයයි දෙන්නගෙම එකතුව මෙතනින් ඉන් කරපු ශීඝ්‍රතාවයට සමානයි. ඔන්න ඔහොමයි මෙයා හොයන්නේ. පැහැදිලිනේ? හරි. ඒක හරියට අවබෝධ කරගන්න මොකද්ද ක්‍රමය කියලා. හරි. එලා ඊළඟට ලියගන්න ස්ටෝක් සමීකරණය. ස්ටෝක් සමීකරණය. නැත්නම් ස්ටෝක් නියමය. හරි. මෙහෙම ලිව්වා. හරිද? ද්‍රවයක් තුල ගමන් කරන ගෝලාකාර වස්තුවක මත හට ගන්න දුෂ්‍රාවී බල කෙරෙහි නැත්නම් ඝර්ෂණ බලය කෙරෙහි ඊට පල්ලෙහින් තරුවක් දාලා ගෝලාකාර වස්තුවේ අරය ඒද වරණතුලේ අරය වස්තුවේ ප්‍රවේගය ද්‍රවයේ දුෂ්‍රාවීතා සංගුණකයක් අනුලෝම සමානුපාතික වේ. ඒ කියන්නේ මේ ඝර්ෂණ බලය කෙරෙහි අනුලෝම සමානුපාතික වේ. අරය වර්ග බලය දුෂ්‍රාවීතා සංගුණකයක්. ඔන්න ඔය සමානුපාතික ලකුණු ඉවත් කරන්න යාලා කරන්නේ මොකද? නියතයක් දානවා. යාගේ නියතයක් 6යි 5. එහෙනම් අපිට සූත්‍රයක් එනවා 6යි 5 මම පොඩ්ඩක් සූත්‍රය පදරිය හරියට ගන්න ගිහලා නීටා AB 6ක් 5 නීටා AB හරිද? ඕකේ සමීකරණය ඔක ලියලා වාලා කොටු කරලා තියාගන්න. නීටා කියන්නේ දුෂ්‍රාවිතා සංගුණක, A කියන්නේ ආරය, B කියන්නේ ප්‍රවේගය. හරිද? ප්‍රවේගය 6යි 5 කියන්නේ නියතය, F කියන්නේ ඝර්ෂණ බලය. හරි. දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය. හරිද? හරි. ඊට සමීකරණය ලියුවාටින් පොඩ. ඊට සමීකරණය මාන වශයෙන් සත්‍ය බව පෙන්වන්න. එතකොට ඒක ඔයාලගේ වැඩ. මාන වශයෙන් සත්‍ය බව පෙන්වන්න. හරි. ඊට පස්සේ තරුවක් දාලා ලියුවා. මෙහෙම. ඊට සමීකරණය වළංගු වන තත්ත්ව
ඉහත සමීකරණය වළංගු වන තත්ත්ව. කියන්නේ මෙන්න මේ තත්ත්වය කියන්නේ මේ ස්ටේටස් එක තත්ත්වය. ඒවා උල්ලංඝනය කරනවා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. පළවෙනි එක. වස්තුව ගෝලාකාර විය යුතුයි. වස්තුව ගෝලාකාර විය යුතුයි. වස්තුව ගෝලාකාර විය යුතුයි. ඒ වගේම දුෂ්‍රාවී මාධ්‍ය නිශ්චලව පැවතිය යුතු අතර වස්තුවේ ප්‍රමාණය හා සැලකීමේදී ද්‍රවයේ ප්‍රමාණය අතිශය විශාල විය යුතුයි. ඔබේ මේ වරහන් තුල දාගන්න අනන්තයක් විය යුතුයි. වස්තුවේ ප්‍රමාණය හා සලකනකොට ද්‍රවය තියෙන්න ඕන අනන්තයක්. හරියට උදාහරණයක් විදිහට නිකන් මුහුදට ගිහිල්ලා ලෙදර් බෝලයක් දානවා වගේ වැඩක්. ලෙදර් බෝලේ ඉතා පුඩි මුහුද කියන්නේ වැවකට උනත් අවුලන්නේ. හරිද? සාමාන්‍ය මේ වතුර කෝප්පයකට දාලා හරියන්නේ නැහැ. හරිද? හරි. ඊළඟට තවද ඊළඟ කරුණ මාධ්‍ය අවට තරල අනාකූල ස්වභාවයෙන් පැවතිය යුතුය. තරල ස්තර හොඳ මාධ්‍ය අවට තරල ස්තරය අනාකූල ස්වභාවයෙන් අනාකූල තත්ත්වයේ පැවතිය යුතුය. හරිද? ඊට පස්සේ තව වෙන පාඩකින් තරුවක් හරි වෙන පාඩකින් හරි ලිව්වා. වස්තුවේ ප්‍රවේගය අතිශය වැඩි නොවිය යුතුය. يعني තා වේගෙන් ඇවිල්ලා වැදුනොත් ඒ කියන්නේ තා වේගෙ වැඩි වුණොත් වෙන්නේ නොවිය යුතුය. හරිද? හේතුව ලිව්වා. හේතුව මෙහි වේගය වැඩි වුණොත් වස්තුව අවට තරල ස්තර අංශු ආකූල ස්වභාවයට පත් වේ. ඒ අනුව තරල අනාකූල නොවීම නිසා ඉහත තත්ත්ව වළංගු නොවේ. හරිද? ඒ කියන්නේ මෙයාගේ වේගය අඩු වෙන්න ඕන. වේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඇත්තම උදාහරණේ වේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? ගෑස් එනෝනේ. ගෑස් රේයාගේ අර ඒකාකාර බව නැති වෙලා යනවා. හරිද? අනාකූල බව නැති වෙලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. හරි? හරි. ඊළඟට මම ලියා ගන්න දුෂ්‍රාවී මාධ්‍යක ගෝලාකාර වස්තුවක චලිතය. ඒ කියන්නේ මෙහෙම. හරිද? ගන්නකෝ ඔයාලා හිතන්න මේ බෝඩ් එක කියන්නේ ලොකු දුෂ්‍රාවී මාධ්‍යයක්. හොඳේ. මේ මාධ්‍යේ ඔන්නෝම ගෝලාකාර වස්තුවක් එනවා පල්ලෙහාට වැටෙනවා. තරලයේ පල්ලෙහාට ගමන් කරනවා. හිතන්නකෝ මෙයා v වේගයකින් යනවා. මෙයාගේ බර mg. හරි. මට කියන්නකෝ මොනවද තියෙන බල මුලින්ම බල ලකුණු කරන්න ඕන. අපි දන්නවා බෝලයක් කොහොම පල්ලෙහාට එනවා නම් එයා තුල හට ගන්නවා මොකද්ද? දුෂ්‍රාවී බල. දුෂ්‍රාවී බල හට ගන්නවා මොකද්ද? මෙන්න මේ දෙන්නගේ දෙපැත්තෙන් ඔන්නෝම හට ගන්නවා දුෂ්‍රාවී බල. සහ තව කවුද හටගන්නේ? මතක තියාගන්න තව වැදගත් දෙයක් හට ගන්නවා. මෙයා මත හට ගන්නවා මේ අතර මොකද්ද? උඩු කුරු තෙරපුම. u එක මම මෙතන පල්ලෙහින් දාන්න. මේ අතර හට ගන්නවා. නෑ මෙතනින් දාන්න පුළුවන්. උඩු කුරු තෙරපුම හට ගන්නවා u එක. ඒ වගේම දුෂ්‍රාවී බලත් හට ගන්නවා f කියලා. මතක තියාගන්න මේ දෙන්නගේ half ඊතල දාලා තියෙනවා. හොඳේ. half ඊතල දාලා තියෙන්නේ full ඊතලයක් නෙමෙයි. ඔයාට ඕන නම් මේ දෙන්නම එකතු කරලා මෙතන උඩින් f කියලා දාන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් මෙයා පල්ලෙහාට එනවනේ. මෙයාගෙට ප්‍රකාශය ලියන්න. අපි දන්නේ මං කියනවා මෙහෙමයි. මෙයා එන්නේ මේ v ප්‍රවේගයකින් නෙමෙයි. ඒ තොරණයකින් පල්ලෙහාට එන්නේ. ඒ තොරණයකින්. හරි. අවශ්‍ය වස්තුව එහෙම වෙන්න පුළුවන් බරක් තියෙනකොට බාහිර බලයක් තියෙනවා. හරි. ප්‍රකාශය ලියන්න පුළුවන් මෙහෙම. f සමානයි ඉන්නේ පල්ලෙහාට දාන්න. පල්ලෙහාට එන්නේ. එතකොට මොකද වෙන්නේ? mg තියෙනවා. පල්ලෙහාට උඩට තියෙනවා ඍණ f තියෙනවා ඍණ u තියෙනවා. ස්කන්ධය m තොරණේ. හරිනේ. හරි. එහෙනම් හදිසියවත් ඔයාලට තොරණේ අහුවා කියලා හිතන්නකෝ. තොරණේ අහුවා නම් mg ඍණ f දාන්නේ කවුද? f දානවා අපි ඉගෙන ගත්ත f සමානයි 6 phi neta av.
ඔතන ඒ කියන්නේ ත්වරණය නෙමෙයි මතක තියාගන්න. එතන ඒ කියන්නේ කවුද? වර්ගඵලය. නෙමෙයි sorry. බෝලේ අරය. බෝලේ අරය. හරිද? මෙතන ඒ කියන්නේ අරය. මම මෙතන 6ක් පයින් ඊට AV මෙතන ඒ නෝට් කියලා ගන්න. නැත්තම් පැටලෙනවා. හරිද? මෙතන එයා ඒ ඊන u සමානයි m. හරිද? තොරණය වුණා මේ ඔක්කොම ඉංග්‍රීසි දෙනවා. ඔන්න තොරණය. හරිද? ඔන්නෝම තමයි තියෙන්නේ. හරි. ඔයාලා මේක හරිද? තොරණය හොයන්න එපා. මෙන්න මේ ප්‍රකාශනයේ දාලා තියාගන්නකො. මෙතනින් තමයි හැම ගානකටම පිවිසුම ඇති වෙන්නේ. ඔන්න ඔය සමීකරණේ. හිතන්න හදිසියෙන්වත් මේ බෝලේ උඩට ගියා. හිතන්න ඔය ටෙනිස් බෝලයක් ලිදක් ඇතුළට ගිහලා ලිද පල්ලෙහාටම ගිහින් ඔබලා අත්තනකොට මොකද බෝලේ උඩ එනවනේ. අන්න ඒ වගේ දෙයක්. එතකොට තව පල්ලෙහායි මෙතනින් උඩ එන රූපයක් දාලා උඩට එන එක. එතකොට උඩට එන එක මම මෙතනින් වඳිනවා. හරිද? මෙයාම මකලා වඳිනවා. උඩට එනවනම් මතක තියාගන්න මෙයාට වෙනස් වෙන්නේ දුෂ්ටාවි බල ලකුණු වෙනවා මේ පැත්තට. පැහැදිලිද? තොරණේ තියෙන්නේ උඩට. එහෙනම් උඩට F සමාන වෙන්නේ දැන්. උඩට දැන්. උඩට දානවා නම් උඩට තියෙන බල මොනවද? U. පල්ලෙහාට තියෙන බල F ඍණ mg සමානයි mb. F ට දානවා මොකද්ද? U ඍණ 6යි නීටා ab ඍණ mg සමානයි ma not. පැහැදිලිද? පැහැදිලිද කියන්නේ කෝක තමයි සිද්ධිය. ඔය සමීකරණ දෙක මෙන්න මේ දෙක ලියලා රූප තරහන් දෙකත් එක්ක අනිවාර්යයෙන්ම කොටු කරලා තියන්න. හරිද? ඒක සමීකරණ නෙමෙයිම ඒක ඔප්පු කරලා ගන්න. හරිද? ඒක අවබෝධයෙන් යුතුව ගන්න ඕන දෙයක්. හරි නේද? හරි. ඊට පස්සේ මාතෘකාව ලිව්වා. හරිද? තරලයක් තුළ චලිත වන වස්තුවක උපරිම ත්වරණය සහ උපරිම ප්‍රවේගය වරහන් ඇතුලේ ආන්ත ප්‍රවේගය උපරිම ප්‍රවේගය සෙවීම මම ගන්නම්. හරිද? උපරිම ත්වරණය සහ උපරිම ප්‍රවේගය නැත්නම් ආන්ත ප්‍රවේගය. හරිද? සෙවීම පල්ලෙහාට එන එකක් කියලා. පල්ලෙහාට එන එකක් හොඳයි. මේක පල්ලෙහාට එන අවස්ථාවක මම සැලකුවේ. ඔයාලා උඩට යන එක ඔයලා තියන්න. හරිද? හරි. මෙන්න F දුෂ්ටාවි බල හොම උඩට උඩ කරමු. සමගි ප්‍රකාශනය කියන්නකො. F සමානයෙන් මේ පල්ලෙහාට දැම්මම. F සමානයෙන් මේ පල්ලෙහාට දැම්මම. හරිද? mg මෙතන ඍණ F ඍණ u සමානයි m වතාවක් a not. හරිද? උපරිම ත්වරණය. උපරිම ත්වරණය වෙන්න නම් මට කියන්නකො මෙයාගේ මෙන්න මේ ත්වරණය උපරිම වෙන්න නම් හරිද? මෙන්න මේ දෙන්නගේ අගයන් අඩු වුණොත් හරිනේ. දැන් අපි දන්නවා මේ මෙයා m ගෙන් බෙදන්න. m ගෙන් බෙදුවා දෙපැත්ත. m ගෙන් බෙදුවම මෙයාට මෙයාගේ g ඍණ f බෙදීමෙන් ඍණ u බෙදීමෙන් සමානයි a not. හරි. මෙන්න මේ පද දෙකම අඩු වෙන එක නේද වෙන්නේ? g ත්වරණය g ගෙන් මේ දෙකම අඩු වෙනවා. අපිට මේ දෙන්නගේ විශාලත්වය අඩු කරොත් හරි නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ උඩුකුරු තෙරපුම කියන කෙනා. එයා කියන්නේ මොකද්ද? v rho g. හරිද? v rho g. v කියන්නේ මොකද්ද? පරිමාව. rho කියන්නේ ඝනත්වය. g කියන්නේ ගුරුත්ව ත්වරණය. ඔය පද තුනම මොකද්ද වෙන්නේ? නියතයක් නේද? මේ බෝලේ පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් නියතයි. ඝනත්වයේ තරලේ වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්ව ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. ඒ තුනම නියතයි. ඒ කියන්නේ u වෙනස් කරන්න බෑ කියනවා. F කියන්නේ මොකද්ද? F බලමු F කොහොමද හැදිලා තියෙන්නේ කියලා. F හැදිලා තියෙන්නේ මම මෙතන M එක මේ පැත්තෙම තියා ගන්නවා. හරිද? මම F හැදිලා තියෙන්නේ කොහොමද? F සමානයි 6යි නීටා AB. මේකේ 6යි නියතයක්. නීටා දුෂ්ටාවිතා සම්පූර්ණ නියතයක්. අරය නියතයක්. V කියන්නේ කවුද? ප්‍රවේගය. ප්‍රවේගය. එයා වෙනස් වෙනවා. එහෙනම් මෙයාගේ වෙනස් වෙන එකම සාධකය කවුද? ප්‍රවේගය. එහෙනම් ප්‍රවේගය හැකියතාක් අඩු කරොත් F කෙනා බිඳුව වෙනව නේද? එතකොට බිඳුව වුණොත් මෙයාගෙන් අඩුවන ප්‍රමාණය අඩුයි. අඩුවන ප්‍රමාණය අඩුයි. F කියන කෙනා. හිතන්නකෝ මේ mg අගේ 10යි. F අගේ 2යි. u අගේ 5යි. එතකොට මෙතන උත්තරේ කීයද දෙන්නේ? 3යි කියලා නේද? එතකොට
5න් 2ක් 10න් 7ක් අඩු කරනවා 3යි. මම මෙයා නියතයක්. මෙයා හැමතිස්සෙම අඩු වෙන එකක්. මෙන්න මේ අඩු වෙන ප්‍රමාණය අඩු කරොත් අන්නේ ඒ කියන්නේ මම දෙක එක බවට පත් කරන කොහොම හරි. එතකොට මෙතන කීයක් එනවද? 4ක් කියනවා. මෙයා බිඳුව කරොත් මෙයා 5ක් කියනවා. ඒ කියන්නේ මොකද්ද? 5 කියන්නේ තොරණේ නේද? පේනවද? තොරණේ චුට්ට වැඩි වෙනවා. මෙයා අඩු කරන්න. එහෙනම් මම මෙයා බිඳුව කරනවා. f කියන කෙනා බිඳුව කරන්නේ කොහොමද? v සමානයි බිඳුව විට. එහෙනම් v සමානයි බිඳුව විට මොකද වෙන්නේ? f බිඳුවයි. එහෙනම් තොරණේ කීයක් වෙනවද? mg ඍණ u බෙදීම f. එහෙනම් වාලිය තියාගන්න ඕන. තොරණයේ උපරිම අපි දැන් කිව්වනේ තොරණයේ උපරිමාගේ තොරණයේ උපරිම වෙන්නේ කීයද? v සමානයි බිඳුව විට. එහෙනම් v සමානයි බිඳුව විට තොරණයේ උපරිම වේ කියලා ලියලා මෙන්න මේක ලියලා තොරණය හොයලා පෙන්නනවා. පැහැදිලිනේ? ඕක උඩට යනවා නම් උඩට නම් යන්නේ u ඍණ mg බෙදීමෙන් වෙනවා. u ඍණ mg බෙදීමෙන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ උපරිම ප්‍රවේගය සෙවීම. උපරිම ප්‍රවේගය සෙවීම නැත්නම් ආන්ත ප්‍රවේගය සෙවීම බලමු. උපරිම ප්‍රවේගය හොරකොට ප්‍රකාශනය කොහොමද ලියන්නේ? f සමානයි ma. හැම තිස්සෙම ඕක තමයි දාන්නේ. පල්ලෙහාට mg. උඩට ඍණ u. ඍණ f සමානයි ma. මෙතන ප්‍රවේගය තියෙන්නේ කොහෙද කියන්නකෝ? ප්‍රවේගය තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් අපි ආ උත්තර කරගන්න ඕන. එයා උත්තර කරගන්නේ කොහොමද? mg ඍණ u ඍණ 6/5 මීටර av සමානයි ma. මොකද කරන්නේ? මම මෙයා එහා පැත්තට දාලා මෙයා ගෙන මේ පැත්තට. හරි? mg ඍණ u ඍණ ma සමානයි 6/5 මීටර av. වියුක්ත කරාම. හරි වියුක්ත කරන්නේ හිතන්නකො මෙහෙම. දැන් ආයෙ අර වගේ පදයක්. මෙතන v මේ ඔක්කොම නියතයිනේ. මේ ඔක්කොම ටික නියතයි. මම එයාත් මේ පැත්තට ගේන්නම්. ඔන්න v. හරිද? මේ v අකුර වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? මේ තුනම නියතයි. මෙයත් නියතයි, මෙයත් නියතයි. වෙනස් වෙන සාධකය මොකද්ද? a කියන එක. a කියන්නේ කවුද? a නෝට් මෙතන හම්බ. තොරණය. තොරණය මොකද්ද කරන්නේ? හැකිතාක් අඩු කරනවා. එහෙනම් අඩු කරන්න පුළුවන් තොරණය මොකද්ද? තොරණය බිඳුව කරනවා. එහෙනම් a නෝට් සමානයි බිඳුව විට උපරිම ප්‍රවේගයට ළඟා වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආන්ත ප්‍රවේගය ලබා ගන්නවා. එහෙනම් ආන්ත ප්‍රවේගය කීයද? v සමානයි mg ඍණ u බෙදීම 6/5 මීටර a. ඔන්න ආන්ත ප්‍රවේගයේ සූත්‍රය. එතකොට මතක තියාගන්න ළමයි ආන්ත ප්‍රවේගයේ සූත්‍ර මේක කියලා කියන්න බෑ. අයි මෙයා පැත්ත මාරුණා. උඩට යනවනම් මෙයා මේ පැත්තට හැරෙනවා නේද? f කියන බල දෙක. f කියන බල දෙක එතන මේක u ඍණ mg බවට මත වෙනවා. ඒක නම් මතක තියාගන්න සූත්‍රයක් මේක නෑ. මේක සාධනයෙන් තොරව සාධනය කළා ආදේශ කළ යුතු එකක්. ඒක සාධනය කරන්නේ කොහොමද? හැමතිස්සෙම f සමානයෙන් මේ දාන අදාළ දිශාවට. ඔය අවබෝධය තියාගන්න ඕන. උපරිම ප්‍රවේගය ලබා ගන්න a නෝට් සමානයි බිඳුව විට. උපරිම ත්වරණය ලබා ගන්නේ v සමානයි බිඳුව විට. පැහැදිලිනේ? එහෙනම් ඒක පැහැදිලිව ඔයාලා ලියලා තියාගන්න ඕන. ත්වරණය උපරිම විට ආන්ත ප්‍රවේගය බිඳුවක් වෙනවා. ආන්ත ප්‍රවේගය උපරිම විට ත්වරණය බිඳුවක් වෙනවා. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ අපිට තව දේවල් ඕනනම් කරන්න පුළුවන්. මෙතන මේ u කියන්නේ කවුද? v rho g. m කියන්නේ m කියන්නේ වස්තුවේ rho සමාන m බෙදීම v. ඝනත්ව පද ආදේශ කරලා ඝනත්ව වලින් පදයක් ගන්න පුළුවන්. හරිද? මම ඒක දැන් කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම නෑ මම කියන්නකෝ ඔය. දැන් ආන්ත ප්‍රවේගය ලෝකනේ. හරිද? හරි. හරිද? ඔන්න ගෝලය. මෙයාගේ ඝනත්වය d පරිමාව v. ඊට පස්සේ ජලයේ ඝනත්වය ρ කියලා ගන්නවා. හරිද? m ට d හොයන්න ඕන ඝනත්වය ඇසුරෙන්. එහෙනම් අපි දන්නවා ρ d සමානයි m බෙදීම v නේ. m කියන්නේ කවුද? dv. එහෙනම් මම මෙතන දානවා dv කියලා. v කියන්නේ මෙතන පරිමාව. මෙතන කියන්නේ v නෝට් එක. හොඳයි ආන්ත ප්‍රවේගය. ප්‍රවේගය නම් v නෝට් කියලා ගන්නවා. ඊට පස්සේ g ඍණ u කියන්නේ කවුද? u කියන්නේ v මේ වීම තමයි ρ g බෙදීම 6/5 මීටර a.
සෝරි මෙතන V එකක් නෑ හොඳේ. මෙතන V එකක් නෑ. V එක තමයි මෙතන ගත්තේ. මීටරයි. ආ 5 මීටර. හරිද? එහෙනම් මොකද කරන්නේ? මට මේකේ පොදු පද තියෙනවා VG කියලා. VG එක පිටර ගත්තාම මොකද වෙන්නේ? D දිනරෝ. මෙදිම 6 5 මීටරයි. පැහැදිලිනේ තියෙනවා. හරි. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මෙතන ඕන ඝනත්වය සුරෙන් ආවා. ඒ කියන්නේ මෙයාගේ ඝනත්වය වැඩි ද්‍රවයේ ඝනත්වයට වඩා. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මෙයා පල්ලෙහාට යන්නේ. එතකොට මේ උත්තරේ ධන උත්තරයක් කියලා නේද? මොකද මෙයාගේ වැඩි. ඝනවලනේ ලෙදර් බෝලයක් කියලා දන්නවා. එයාගේ ඝනත්වය වැඩි. වතුර වලට වඩා. ඒක නිසා තමයි ලෙදර් බෝලේ පල්ලෙහාට යන්නේ. පැහැදිලිද? හරි. ඊටනකොට ටෙනිස් බෝලයක් කියලා. ටෙනිස් බෝලේ ඝනත්වය අඩුයි වතුර වලට වඩා. එතකොට මොකද්ද මේ දෙන්න මාරු වෙන්න ඕන. මේ දෙන්න රෝඩින් D වෙන්න ඕන. උඩේ එන එක. එතකොට මෙයා උඩේ එන එක. කලින් තිබ්බේ මොකද්ද? මෙහෙමනම් පල්ලෙහාට යන එකක්. එතකොට ඔයාලා මේ දෙකම ලියලා තියාගන්න ඕන. උඩේ එන එක අරක පල්ලෙහාට යන එක මේක කියලා. පැහැදිලි. එතකොට තමයි ওই ඝනත්වය සුරෙන් ඕක ලියන විදිහ. පැහැදිලිනේ? හරි. එතකොට ඔයාලට දැන් කරලා තියෙනවා ප්‍රධාන සමීකරණ තුනකුයි ඒ ඇසුරෙන් ප්‍රවේගය උපරිම වුණාම සහ ත්වරණය උපරිම වුණාම ආදී වශයෙන් අන්තිමට ගන්න අපි කීපයක්. හරිද? ඊට පස්සේ අපිට තියෙන ඊළඟට මේකේ ප්‍රස්ථාර කීපයක් ගැන ඉගෙන ගන්න. හරිද? ප්‍රස්ථාර තුනක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හතරක් ගැන. ওই ප්‍රස්ථාර හතර ගැන උගන්වනවා. ඊට අමතරව තව මේකේ ගණන් හදන්න ඕනේ. එතකොට ප්‍රස්ථාර හතරයි ගණන් හදන ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්නම්. පැහැදිලිනේ? එතකොට එතකන් ඔයාලා මේ තියරි ටික හොඳට බලා ගන්න හදපු ගණන් කීපයක් දෙන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් අදට අයිබෝන්.